තන තන විසිරෙන ඔබේ සිත නිසල බෝමලුවක් කරගන්නට ඔබට පුළුවන් නම් සදහම් පහනින් ඒ හිත ආලෝකවත් කරගන්නට ඔබට පුළුවන් නම් බෝමලුවට පුදන මල්මෙන් ඔබේ හදවතට සදහම් පණිවිඩ වලින් පමණක්ම තිලින ලැබ දෙන්නට පුළුවන් නම් ඔබේ ජීවිතය සදහම් මග අනුව යන ජීවිතයක් බවට පත් කරගන්නට ඔබට හැකි වේවි. අද උදා වුණු නවම්පුර පසළොස්වක උතුම් පොහොය දවසේදී අප ඒ අරමුණ පෙරදරි කරගෙන හිමිදිරියේ පටන් අද සන්ධ්‍යා කාලයේ උදා වනතුරු රැඳී සිටින්නේ මේ මනරම් වෙහෙරේ මේ කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානය. ගුවන් විදුලිය තුලින් ධර්මදේශනා සම්ප්‍රදාය ජනගත කරන්නට කැප වුණු අති ගෞරවනීය කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ වැඩ වාසය කළ විහාරස්ථානයේ වශයෙන් මෙරට බෞද්ධයන් වන්දනාමානයට පාත්‍ර කරන වෙහෙරයි මේ කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානය. අද අමාදහර පුණ්‍යවන්ත වැඩසටහන් මාලාව යටතේ දැන් සූදානම් වන්නේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ කොළොන්නාවේ ධම්මික අපේ හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමින් අමාදහර දහම් සභාවට ප්‍රවේශ වන්නට. අද අමාදහර දහම් සභාවට වැඩම කළ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු කොට පිළිගනිමු. අතුරුගිරිය සිරි සීවලී අසපුවේ නිර්මාතෘවර පූජ්‍යපාද පදලංගල ධම්මදේව අපේ හාමුදුරුවෝ හැමෝගෙම සාදුනාදයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක එම් හේරත් මැතිතුන් හැමෝගෙම ආදරයෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. දැන් මේ විහෙරට බොහෝ බැතිමතුන් සදහැවතුන් පැමිණීමට අපේක්ෂා කරනවා පොහොය දවසේ හින්දා. නමුත් ඔබට අප දසුන් පෙන්වන විට කැමරා දර්ශන මගින් පැහැදිලි වේවි සහ පෙනේවි. ඊතා සීමා සහිත පිරිසකට පමණයි අද මේ විහාරස්ථානයේ පින්කම් වලට සහභාගී වන්නට අවකාශය ලැබෙන්නේ. ඒ පවතින වසංගත තත්ත්වයේ හමුවේ සෞඛ්‍යමය නීති රීති රෙගුලාසි වලට යටත්ව සියලු කටයුතු සිදු කළ නිසා. ඒ හින්දා වෙහෙරට පැමිණෙන දනන් අවම වූවාට වැඩසටහන නරඹන දනන් වැඩි වන බව සහ උපරිම වන බව අපි තා හොඳින් දන්නවා. ඒ නිසා අදත් ජීවිතයට වටිනා බොහෝ දෑ මෙතෙන් පටන් ඔබට එක් කරගන්නට අමාදහර දහම් සභාවෙන් පුළුවන්කමක් ලැබේවි. අද අපි මුලින්ම අමාදහර දහම් සභාවට අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නට පෙර සඳහන් කරන්නට අවශ්‍ය ඔබ වහන්සේට අපතරම්වත් ආගන්තුක නැහැ. මේ විහාරස්ථානය පදලංගල ධම්මදේව හාමුදුරන් වහන්සේ කලක් බොහෝ කලකට පෙර තුරුණු වී වැඩ වාසය කළ විහාරස්ථානය. ඒ දවස නේද? ඉතින් හාමුදුරනේ මෙච්චරයි කියන්න තියෙන්නේ, මුල අමතක කරන්න එපා. එහෙම කිව්වේ මොකවත් හින්දා නෙවෙයි. ඒ තමයි මාතෘකාව. ඒ නිසා මුල අමතක කරන්න එපා කියන මාතෘකාවට මුලක් ලබා දෙන්නට ඔබ වහන්සේ මුල හොයාගත්ත මේ තැන ඉඳලම ආරාධනා කරනවා. ලත්වීමට මුලයි දුර දිග නොබැලීම ලෙඩවීමට මුලයි රසයට ගිජුවීම වෙනසීමට මුලයි නිලතල හිමිවීම පිරීමට මුලයි මුල අමතක වීම. කොළොන්නාව පුරාණ රාජමහා විහාරාධිපති සමස්ත ලංකා සාමදාන විනිශ්චයකාර අපේ අති ගෞරවාස්පද කොළොන්නාවේ ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අවසර අමාදහර දහම් සභාව හැමදාම අර්ථයෙන් ධර්මයෙන්
පෝෂණය කරන අපේ කල්යාණ මිත්‍රවර පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජේෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් අපේ ගුරු පියාණනි ඒ වගේම ජේෂ්ඨ මාධ්‍යවේදී අපේ හරේන්ද්‍ර ජයලාල් මහත්මාණනි සදැහැති සිරිමතුනි සිරිමතියනි හරේන්ද්‍ර මහත්මයාගේ ආරම්භයේදීම මා සම්බන්ධ කරලා කාරණාවක් මතක් කළා. මම 1995 අවුරුද්දේ ඉඳලා 2002 දෙසැම්බර් 8 වෙනිදා වෙනකන් මේ කොළොන්නාව මහා විහාරස්ථානයේ තමයි හිටියේ. 1995 අවුරුද්දේ අපි ඔක්කොම හාමුදුරුවරු මං හිතන්නේ 59ක් 69ක් විතර යනවා සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් හදලා නේත්‍ර පින්කමට පිරිත් පින්කමට ගිහිල්ලා මැලේසියාවටත් ගිහිල්ලා ඔයා දන්නවා අපේ සරණංකර හාමුදුරුවෝ වැඩ ඉන්නේ එහෙටත් ගිහිල්ලා එහෙම එහෙදි තමයි මට ධම්මික හාමුදුරුවෝ මුලින්ම හම්බ වුණේ. මම ලංකාවට ඇවිල්ලා සතියක් දෙකක් විතර යනකොට උන්වහන්සේ මට ලියුමක් කියවලා තිබුණා හිමියනි වහාම ඇවිත් මාව හමුවන්න. මං ආවේ බයෙන් ලාල් වල්පොල මහත්තයා කියලා අපේ අඳුරන මහත්මිය කිටේතුමා අභාවයට පත් වුණා. එතුමත් එක්කලා ත්‍රිවිල් එක නැගලා මං එතකොට හිටියේ කොස්සත් යන්න ආසිවත්තේ පන්සලේ. එහි ඉඳලා මෙහෙට ආවා. ආපු ගමන් ධම්මික හාමුදුරුවෝ මට කිව්වා මේ ඔයා මේ මහ පන්සලේ නතර වෙන්න. ඉතින් උන්වහන්සේ බොහොම ආදරයෙන් මාව පිළිගත්තා. කාලයක් යනකොට හරේන්ද්‍ර මහත්තයා මතක් කළානේ කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක හාමුදුරුවෝ නිතර ගුවන් විදුලියේ ධර්ම දේශනා පවත්වපු ඒ කාලේ හාමුදුරුවෝ නමක්. ඒ උන්වහන්සේට තිබිච්ච ගෞරවය ධම්මික හාමුදුරුවෝ එහෙම ගුවන් විදුලියේ ධර්ම දේශනාවලට නොගියට උන්වහන්සේටත් තිබුණා ඒ විදියටම. එවකට හිටියේ ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට කුමාර රත්නායක කියන මහත්මයාට ලියුමක් දුන්නා මේ මගේ මේ පදලංගල හාමුදුරුවන්ට ධම්මචින්තා ටිකක් දෙන්න. මේ මගේ මුල් කාලේ රේඩියෝකට මුලින්ම ගිය ගම. එකපාරට ධම්මචින්තා ටිකක් 7ක් විතර දවස් කළා. ඊට පස්සේ බදාදර බණක් දුන්නා. ඊට පස්සේ ඉරිදා ධර්ම දේශනාවක් දුන්නා. ඔහම යන අතරේ මේ කිව්වේ කොළොන්නාව රාජමහා විහාර වාසී පදලංගල ධම්මදේව හිමි කියලා. ධම්මික හාමුදුරුවෝ මට ඊළඟ දවසේ පටිගත කිරීමට යනකොට ලියුමක් දෙනවා අර කුමාර රත්නායක මහත්තයාට දැන් වාසී කියන්නේ විහාරාධිකාරී කියලා කියන්න කියලා ධම්මික හාමුදුරුවෝ. මම මේ අපේ මාතෘකාව මුල අමතක නොකරුණනේ. මොකද මම මේ විහාරස්ථානයේ සියන් නිකායට අයිති විහාරස්ථානයක්. මම අමරපුරු නිකායේ කෙනෙක්. හැබැයි උන්වහන්සේ විහාරාධිකාරී කියලා මේ විහාරස්ථානයේ මම කාලයක් වැඩ කළා සේවය කළා සම්පූර්ණ නිදහස උන්වහන්සේ මට දීලා තිබුණා මේ විහාරස්ථානයේ වැඩ කරන්න. ඒ නිසානේ හොඳින් හිටපු නිසානේ අදත් මේ මහ පන්සලට එන්න පුළුවන් ඕනම වෙලාවක අද වුණත් හරේන්ද්‍ර මහත්තයා මේ කොළොන්නාවේ මලගෙදරකට මං ආවොත් දානගෙදරකට ආවොත් මුලින්ම ආගමික වතාවත් ටික ධම්මික හාමුදුරුවෝ දෙන්නේ මට. උන්වහන්සේ නෙමෙයි. උන්වහන්සේ පස්සේ කරන. සාමාන්‍යයෙන් ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි අපේ සිරිතක් තියෙන මුල් ආගමික වතාවත් කරන්නේ හරේන්ද්‍ර මහත්තයා දන්නෝ. හැබැයි ධම්මික හාමුදුරුවෝ කියන්නේ ඔයා කරන්න. මට ඒ තාම ඒ මුල් තැන දෙනෝ ධම්මික හාමුදුරුවෝ. ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අපේ හාමුදුරුවන්ගෙන්. මම අපේ අත්තනායක මහත්තයා මේ ධම්මික හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තු ඉතාම හොඳ පුරුද්දක් තියෙනවා. ඒක තමයි උන්වහන්සේ දානි වළඳන වෙලාවට දානි වළඳනකොට හරේන්ද්‍ර මහත්තයා කවදාවත් විසි කරන්න බත් බෙදාගන්නේ නැහැ. දාන බෙදාගන්නේ විසි කරන්න. පිඟානේ ඉවර වෙනකම් දාන ටික වළඳනවා අවශ්‍ය ප්‍රමාණයට බෙදාගන්නේ. අදත් උන්වහන්සේගෙන් මං ඉගෙනගත්තු මේ සිරිත මමත් කරනවා මගේ ගෝලියෝ 3 දෙනෙක් ඉන්නවා. අපි 4 දෙනාම දානශාලාවකට ගිහිල්ලා දානි වැළඳුවොත් අපි 4 දෙනාගේම පිඟන් 4 විතරයි අවසානයේ ඉතුරු වෙන්නේ බත් ඇටයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සමහර දවස්වල සමහර ළඟ ඉන්න හාමුදුරුවෝ මට එහෙම පොඩි හවුත්තු දාලා තියෙනවා. මගේ පියාණ දිහා බලලා කියනවා පදලංගල හාමුදුරුවෝ පියාණ හොදන්න ඕනත් නැහැ. හොදලම වළඳලා කියලා.
ඔව්. මම ඒ සිරිත ඉගෙන ගත්තේ ධම්මික හාමුදුරුවන්ගේ. හරිම වටින සිරිතක්. මම ඔයත්තන්ටත් කියනවා දාන ගෙදරක ගියත් මගුල් ගෙදරක ගියත් කොයි තැනකට ගියත් දානේ කෑම බෙදා ගන්නකොට අවශ්‍ය ප්‍රමාණය බෙදාගෙන වළඳන්න නැත්නම් කෑමට ගන්න මේ නිර්පරාධ නිකරුණේ බෙදාගෙන විසි කරන්න එපා. අද කාලේ හැටියට කියනවනම් බත් විසි කරන එක මහ බරපතල පාප කර්මයක්. අද ආහාර අර්බුදයක් තියෙන කාලයක්. මේ මෙච්චර හාල් තියෙනවයි මෙච්චර වී තියෙනවයි අර මේල කිව්වට ලෝකේම ආහාර අර්බුදයක් තියෙන කාලයක් ඉස්සරහට එන්න වැඩි වෙනවා. ඒ නිසා මේවා විසි කරන්න හොඳ නෑ. අත්තනායක මහත්තයාටත් මතක ඇති අපි එක්තරා වැඩසටහන් වගේකට ගියා තායිලන්තේ. ඒකට හරේන්ද්‍ර මහත්තයා ගියේ නෑ. ජේ.බී. දිසානායක මහත්තයා, මාදුළුවාවේ සෝවිත හාමුදුරුවෝ, ගල්මංගොඩ මහත්තයා අපි කට්ටිය ගියා වැඩසටහනට. ඉතින් අපි තායිලන්තේ ඉතින් උදේට දවල්ට රැයට මිනිස්සුන්ට කෑම් බීම් දෙන්නේ අර ඉන්දියාව වගේ නෙමෙයි හොඳ සුපිරි හෝටල් වලින්. සුපිරි හෝටල් වලින් තමයි කෑම් බීම්. ඔය ගමනේ මුල්ම දවසේ අපි නැගලා බස් එකේ ගියා. ඉතින් බස් එකේ 40ක් විතර නැගලා ගිහිල්ලා ඔන්න දවල්ට කෑමට නතර කළා ගියපු මුල්ම දවසේ. අපි යන්නේ ඔක්කොම එක බස් එකේ නෙමෙයි එක බස් වල. ඉතින් මගේ බස් එකේ මම තමයි ඉතින් නායකත්වය අරගෙන මිනිස්සු ටික හසුරුවගෙන යන්නේ. ගිහිල්ලා අපි හෝටලේ බැස්සා. මහ විශාල හෝටලයක්. ඉතින් බැහැලා මිනිස්සු ඉතින් මල්ල එල්ලගෙන අර අතේ තියෙන බෑග් එක නේ හෑන්ඩ් බෑග් එක එල්ලගෙන දැන් ඉතින් අපිට තියෙන්නේ ගිහිල්ලා ගෙලින්ම කන්න. මම ඉතින් අර අධීක්ෂණයට හිටපු නිසා මං හිතේ මුලින්ම මං දාන පිඟාන බෙදලා පැත්තකින් තියලා මං ඇවිල්ලා ආයි මේ මිනිස්සු ටික හසුරවන්න ඕන නිසා අපේ උපාසකම්මල පොලිමිති ඔය ගොඩේ ඉන්නේ ලංකාවේ උපාසකම්මල විතරක් නෙමෙයි විදේශීය රටවල් වල සුද්ධියෝ මහා උසමහතය. මේ සුළු හරි උසමහතයිනේ. අපිත් එක බැලුවෙන් පස්සේ මේ හරි වෙනස්. ඉතින් සුද්දුත් ඔය අපේ ගොඩේ යනවා පොලිමේ දානේ කෑම බෙදාගන්න යනවා. අපේ උපාසකම්මල අපි පියාන අරගෙන. ඉතින් මුලින්ම බෙදා ගන්නවා බත්. ඉතින් ආයි දන්නෝනේ බත් බෙදනකොට. ඔව් අර ගරා වැටිච්ච නිකන් චෛත්‍ය තියෙන නිකන් ගඩොල් වලියද. මහා බත් එක බෙදා ගන්නවා. ඉතින් හැබැයි අර සුදු මහත්තුරු නෝනල එහෙම නැහැ. බත් චූට්ටයි සර්. බත් පොඩි හැන්දක් බෙදා ගන්නවා එළවලු ටිකක් වැඩිපුර බෙදා ගන්නවා. එහෙම තමයි ඒගොල්ලෝ බෙදාගෙන අපේ උපාසකම්මල මාළු මෙච්චර ලොකු මාළු බෙදලා තියෙනවා. ඕ මේ ආයිලන්ත එකක් මම මේ කියන්නේ මෙහෙ නෑ එච්චර වදින්නේ නෑ. ලොකු මාළු. ඉතින් අර මාළු එක අර පිඟානෙන් තිබ්බම පිඟාන බහැනවා. උපාසකම්මල සමහරලාට අනේ මම නිර්මාංශයි කියන්නේ මාළුව දැක්කම රොට්ටා නිකම්ම කන්න හිතෙනවා. ඕ ඉතින් ඔහොම බෙදාගෙන ගිහිල්ලා දැන් ඉතින් සුදු උඩ බිම්බන මොකද කියලා. ඔව් අන්තිමටම තියෙනවා හරේන්ද්‍ර මහත්තයා ඔය තායිලන්තේ සුප් එකක් තියෙනවා හරි රසයි සේර වැඩිපුර දාලා හදන සුප් එකක් තියෙනවා. ඔගේ මේ සරුතෝ බීලා තියෙනවා හරිම හොඳයි රස. ඒ සුප් එක තියෙන්නේ අන්තිමට. කියන්නේ බත් බෙදාගෙන යන ගමන් අන්තිමේ කෝප් එකකුත් තියෙනවා සුප් එකක්. අපේ උපාසකම්මල ඕව දන්නේ නැහැ. මේක තමයි තායිලන්තේ කිරි හොද්ද කියලා ඒකත් බෙදා ගන්න ඕක පිඟානට. ඕ එතන සමහරලාට මඩගුඩ වගේ අර බෙදුවම යන දැන් පිඟනුත් නිකන් ලෑලි වගේ නෙමෙයි මේ බොක්කක් නෑ නෙමෙයි ලෑල්ල පොඩ්ඩේ හාට මෙහාට උඩට යනවා. ඔව් අර සුද්දේ මගෙන් අහුවා you are from මම කිව්වා ලංකාවේ කිව්වේ නෑ මං කිව්වා සෝමාලියා කියලා. අර බෙදන බෙදිල්ලේ හැටියට බුදු සන්තෝ කියන්න පුළුවන් ශ්‍රී ලංකාව කියලා. මම ඒක ඉවර කළා බස් එකට ගිහිල්ලා උපාසකම්මලට මම ලෙක්චර් එකක් දුන්නා. ඔය ඇත්තෝ ඉස්සෙල්ලාම ඉගෙන ගන්න කන්න. මං කියන්නේ අපි කික්කිනායක කන ඒව දිහා බලන්න ඕනේ. මම ඔබට යෝජනා කරනවා අමාදහරෙන් අද දවල්ට පටන් ගන්නවා. ආයෙ මේක ලබන ජනවාරි 1 වෙනි දිනකන් ඉන්න ඕනේ. අද දවල්ට දාන බෙදා ගන්නකොට ඔබ අවශ්‍ය ටික බෙදා ගන්න. අනවශ්‍ය ඒවා මේ එපා කියලා කියන්නේ. දැන් හාමුදුරුවරුන් එහෙමනේ දැන් මම කියන්නේ මුලින් ඔය බඩ පිරෙන්න වළඳන්න. අවශ්‍ය ප්‍රමාණය මේ බෙදා ගන්න මදි වුණොත් ආයි පොඩ්ඩක් අර ක්‍රම තියෙනවනේ. අර පන්සල් වල ඔය දානශාලාවේ පොඩි රහස් තියෙනවනේ දන්නවනේ. ඒවා කියන්නේ නැහැ සාමාන්‍ය මෙලොමිනි රහස් තියෙන. දැන් මට මොනවා හරි මදි නම් මට මොනවා හරි බෙදා ගන්න ඕන නම් අපි කියන්නේ අර හාඳුනන්ට මාළු බෙදන්න කියනවා. අර හාඳුනන්ට අල බෙදන්න මාළු බෙදන්න කිව්වා එහෙන් පස්සේ ඔය දැන් ඒ අර හාඳුනගේ මුලින්නේ පටන් ගන්න. ඉතින් මුලින් මෙහෙන් බෙදාගෙන යනකොට මාවත් අහු වෙනවා. ඔව් එහෙම අපි ඔය රහස් ඉතින් මම මේ මේ කතා මේ දහම් සභාවේ ආරම්භය ගත්තේ
මුල අමතක කරන්න හොඳ නැහැ. මම මේ ඉගෙන ගත්තු දේවල් මේ කොච්චර අතු ගන්නවද ධම්මික හාමුදුරුවෝ මේ මහා පන්සල උන්වහන්සේ පාන්දර ඇහැරිලා අක්කර ගානක් අතු ගන්නවා කඩිය වගේ වැඩ කරන්නේ ධම්මික හාමුදුරුවෝ කඩිය වගේ උන්වහන්සේ ඒවට ඊටාම දක්ෂයි. ඒ විතරක් නෙමෙයි මේවා ප්‍රසිද්ධියෙන් කියන්න ඕන උන්වහන්සේගේ මේ දුෂ්ටකමක් නැහැ කුහකකමක් නැහැ. මට නැත්නම් හරිද මහත්තයා කවදාවත් කොළොන්නාව රාජමහා විහාරාධිකාරී කියලා කියනවද මම මේ වෙන මිනිහෙක් පිටින් ආපු ආතප්පාතක් නැතුව ආපු මිනිස්සෙකුට එහෙම දෙයියේ. උන්වහන්සේ හිතේ ලෝභකමක් නැතුව හිතේ කුහකකමක් නැතුව සම්පූර්ණයෙන්ම අවුරුදු 7ක් මම මේ විහාරස්ථානයේ වැඩ කළා. යනකොට මම මේ පන්සලෙන් අතුරුගිරිය සීවලී අසපුව හදාගෙන යනකොට මම නිකම්ම යවුවේ නැහැ. 8 වෙනිදා මේ විහාරස්ථානයේ දෙසැම්බර් 2002 දෙසැම්බර් 8 උත්සවයක් පවත්වලා මට තෑගි භෝග පවා දීලා මාව උත්සව ශ්‍රීයෙන් තමයි යවුවේ. නිකම්ම බස් එකේ නග්ගලා ත්‍රිවිල් එක පටෝල එහෙම ඇරියේ නැහැ. උන්වහන්සේ මාට පිළිවෙලකට ඒ නිසා අපි මගේ ජීවිතේ සිරිතක් තියෙනවා. මම හිටපු කිසිම තැනක මම අමතක කළා නැහැ. කොළඹට ආවේ බස් එකේ නැගලා CTV බස් එකේ නැගලා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන කොටිකාවත් හන්දියෙන් බැහැලා ගොඩක වෙල පිරිවෙනේ ඉඳලා IDH එකට ඇවිල්ලා IDH එකේ මණ්ඩවිල පන්සලට පයින් බැහැලා ගියා. ගංගාරාම ඉගෙන ගත්තා. අදත් ඒ පන්සල් වලට මම යනවා. ඊළඟට කොස්සත්තේ අන්නාසිවත්තේ පන්සලේ මම අවුරුදු 3මාරක් හිටියා. අදත් ඒ විහාරස්ථානයේ හැම ගෙදරකටම මලගයක් හරි ආරංචි වුණොත් මම අනිවාර්යයෙන්ම යනවා. ඒ නිසා මුලට පයින් ගහලා යන ගමන අසාර්ථක ගමනක්. අද පදලංගල හාමුදුරුවෝ යම් ගමනක් ඇවිල්ලා තියෙනවා නම් ඒ ගමනට මේ විහාරස්ථාන දෙක තුනේම කොළඹට ආපු දවස් ඉඳලා ඊට පස්සේ මම මහාන වෙච්ච මගේ පදලංගල තෝරගල පන්සලේ දායකයෝ මේ අවුරුදු 30 ගානක් වෙනවා මහාන වෙලා මේ පැවිදි ජීවිතය ඒකාලෝක කරන්න මේ සියලුම දායක කාරකාදීන් මට සිව්පසෙන් උපස්ථාන කළා. ඒ අයට පින් දෙන්නත් මම මේ අවස්ථාවක් කරනවා. මුල අමතක නෑ කියන එක මතක් වෙන්නත් එක්කලා. මුල අමතක නොකිරීමේ වටිනාකම අපිට දේශනා කළ සෝමාලියාවේ ධම්මදේව ස්වාමීන් වහන්සේට බොහොම පින්. හරි නේද? හරි. සෝමාලියාවෙන් හඳුනන්නේ. අපේ හඳුරු බොහොම අපූර්වට මේ කාරණාව අපිට පැහැදිලි කර දුන්නා. අර මේ කතාවක් මම අහලා තියෙනවා මේ වෙලේ මාළු ඇලට ඇවිත් කියනවලු අපි හිටියේ වැවේ කියලා. එහෙම සමාජයක් නෙමේ. හැබැයි අපේ හාමුදුරුවෝ පදලංගලේ ඉඳලා ස්වර්ණවාහිනියට ඇවිල්ලා අද කියනවා ඔබ වහන්සේ හිටපු හැම තැනම එකින් එක ගොඩක වෙලින් මණ්ඩාවිලට මණ්ඩාවිලින් අන්නාසිවත්තට අන්නාසිවත්තෙන් කොළොන්නාවට කොළොන්නාවෙන් අතුරුගිරියට අතුරුගිරියෙන් අද ස්වර්ණවාහිනියට. ඒ තමයි මුල. අත්තනායකෙන් මෙහෙරත් මහතාණනි දැන් ඒ මුල පසුකොට ඔය අගටම එනවා. කොතනින්ද පටන් ගන්නෙ? මුලින්ම කොළොන්නාවේ අපේ ධම්මික අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ අතිපූජ්‍ය හාමුදුරන් වහන්සේලාගෙන් নমස්කාර පූර්වකව අවසර. අදත් බොහොම අපි කැමැත්තෙන් වැඩම කළ අපේ කල්යාණ මිත්‍ර අතිපූජ්‍ය අපේ පදලංගල අපේ හාමුදුරන් වහන්සේගෙනුත් নমස්කාර පූර්වකව අවසර. හරේන්ද්‍ර වහන්සේ කිව්වනේ අපි අර තායිලන්තේ ගිහිල්ලා හාමුදුරනේ ඊට පස්සේ අපි ගියා මේ හරේන්ද්‍රලා එක්ක. මෙයාට දුන්න පිඟානක් එක්ක කණ්ඩ එතකොට පිඟානක් නැහැ. කෑමේ අගේ බලාගන්න. බලන්න සෝමාලියාවේ ඉන්නේ එයා. නේද අපේ හාමුදුරනේ. ඉතින් හරේන්ද්‍ර මේ මල්ලඟ තියෙන චිත්‍රයක්. මේක මේ රෂාරා තක්සිලා තක්සිනු වේරහැර ගිරිඋල්ල ඇලබඩ ගම කියන පාසලේ පුංචි දුවක් මම මේ පළාතට ගියාම දුවගෙන ඇවිල්ලා මේ චිත්‍රය දුන්නා. දමාදහරේ පුංචි රසිකාවියක් හැමදාම බලන අදත් බලන එයා මේ මහ මුහුදයි නැව් එක්ක ඇඳ චිත්‍රයක්. මම මේවා ඉදිරිපත් කරන්නේ මොකද මේගොල්ලෝ තමයි අපිට අනාගතේ මේ අමාදහරේ අනාගත රසික රසිකාවියෝ වෙන්නේ. හරේන්ද්‍ර මේ මගේ අතේ තියෙනවා
පෙට්ටියක් වගේ පොතක්. මේ පොත හදලා තියෙන්නේ මේ කොළ නෙවෙයි මේ හදලා තියෙන්නේ වල්මානා කියන කොළවලින්. ලංකාවේ තියෙන පාසි ඉලුක් ඒ විදිහට කැලේ හැදෙන නොසලකා හරින ගස් තියෙන. දැන් අපි බෝධින්නාංශේ වට කරලා ඒක විතරක් රකිමින් සියලු ගස් කපනවනේ. අපි හරේන්ද්‍ර මුල අමතක කිරීම. මුල මතක තියෙන්නේ හරේන්ද්‍ර ගහට විතරයි. වෙන එකෙකුටවත් මුල මතක නැහැ. මේ වැඩසටහනේ මාතෘකාව දැම්මම Facebook කරහා මුල අමතක කිරීම කියලා සියල්ලෝ පුදුම ප්‍රීතියටපත් වෙලා ඔද හැමෝටම ඕක වෙලා හැම එක්කෙනාම කියන්නේ මටත් ඕක වුණා මේක ගත්තේ මම අද මේ ව්‍යාපෘතියේ ඉන්නවා ගාමිණී ඇලෙක්සැන්ඩර් කියලා තරුණේ රනිල් වසන්ත රාජාංගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් මේ ව්‍යාපෘතියෙන් මුළු රජරටම තියෙන පාසි ඊළඟට ඉලුක් මානා ඔය අනවශ්‍යයි කියන හැම ගහක්ම විකුණන්න පුළුවන්. මේ මධ්‍යස්ථානෙට මේ ගස් ටික ගෙනාවම කිරලා අරගෙන පැයෙන් දෙකෙන් මේ කොලේ හදනවා. මේ පොතට ගිහිල්ලා තියෙන නිෂ්පාදන වියදම රුපියල් 30යි. මේ කොළ මුද්‍රණය කරලා මේ එකක්වත් මේ මුද්‍රණාලවල කරපු එකක් නෙවෙයි. මේ ව්‍යාපෘතිය හරි ගියොත් දැන් රාජාංගයෙන් පටන් අරගෙන තියෙන්නේ පලාතේ දුප්පත් මිනිස්සුන්ට ඒක විශාල සේවයක් වෙනවා. කැලේ බෝධින්නාංශයට ගරු කරනවා වගේම එක ගහක්වත් හරේන්ද්‍ර ඉපදිලා තියෙන්නේ නරකට නෙමෙයි. අපි කිව්වොත් අර ගහ ඉස්සරහා තියෙන්න හොඳ නෑ මේ ගහක කොළ මේක පිටරටටයි ගොඩක් වටින්නේ මේ ශාක පත්‍ර විකිණීම. මේකේ ආදායම ලැබෙන්නේ ලංකාවේ ඕනම දුප්පත් මිනිහෙකුට මේ කොළ ටික ගිහිල්ලා ස්ථානෙට දුන්නම ඒගොල්ලෝ මේ කොලේ හදනවා විනාඩි 5න්. පල්ප් එකක් හරි ගස්සලා මං ඊයේ දැසින් බලාගත්තා මේ කරන විදිය. මම මේ ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා මොකද රටක් නගන්න නම් එහෙම දේවල් වෙන්න ඕන. ඉතින් හාමුදුරනේ මේ කොළොන්නාව පන්සල ඊට ආසන්නයේ මගේ ඉස්කෝලේ තිබුණේ සිද්ධාර්ථ විද්‍යාලයේ කලපලුවාව. ඉතින් මේ තැන අද අපේ සරණවාහිනී රංගන විදුහල්පති ධූරයේ දරන දහම් පාසල. ඉතින් ඒකත් සතුටක් එනකොටම දැනගත්තා අපේ මාධ්‍යවේදියෙක් සරණවාහිනී ඔහු විදුහල්පතිකම දරන දහම් පාසලට එන්න ලැබීම. හේතුව මීට කලින් මේක තිබ්බ දවසේ මං ඇවිල්ලා නැහැ. අමාදහර මොකක් හරි හේතුවක් හින්දා. ඉතින් මම ගිය සතියක ගියා හරේන්ද්‍ර බෝතලේ වලව්ව පැත්තට. මොකද ඒ පැත්තේ අර ගිරිඋල්ලේ අම්මා කෙනෙකුට දුවෙකුට මං ගෙයක් හදවනවනේ. ඒ නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියේ කටුගස්තොට සාරද හාමුදුරුවෝ. සේනානායක මුදලින්දාරාමෙට. එතකොටයි මම දැනගත්තේ ඩඩ්ලි සේනානායක උපදින්නේ 1911 ජූලි 19. ඩඩ්ලි ඉපදෙනකොට ඩී.එස්. තාත්තා. ඩී.එස්.ගේ තාත්තා සේනානායක මහමුදලි. කොච්චර ප්‍රීතියටපත් වුණාද කිව්වොත් බෝතලේ වලව්වට මෙහා පැත්තේ තිබ්බ යෝධ වලව්ව අක්කර 25ක් එක්ක සංඝ සසුනට පූජා කළා. ඒ වලව්වේ තිබුණු සියලුම දේත් එක්ක පූජා කළා. හේතුව ඩඩ්ලි ඉපදීම. මම මේක කිව්වේ අපි දේශපාලකයන්ට බනිනම යුගයන්නේ. ඒත් දේශපාලකයෝ අතර හොඳ අය හිටියා. ඒ අක්කර 25 අද තාම මේ පන්සලට අයිති. ඊට පස්සේ ඔය ආසන්නේ විජේපාල මෙන්ඩිස් කියලා ඇමතිවරයෙක් හිටියා. අපි දන්න ඇමතිවරයෙක්. ඔහු අක්කර 76ක්
මිය යන්න පෙර ඒ පන්සලට පූජා කළා. අක්කර 76ක්. පුදුම ඔය කියන දේශපාලන පක්ෂේවත් දන්නේ නැහැ. තමන්ගේ දේශපාලන පක්ෂය තුල මෙහෙම ඩම්පින් කරපු දේශපාලකයෝ හිටිය බව. මම මේක කිව්වේ හැම වෙලාවෙම දේශපාලකයන්ට බනින්න එපා. මොකද ওই දේශපාලකයෝ අතර අර සාරද හාමුදුරුව මට කියනවා බණ්ඩාරනායකලා සේනානායකලා තමන්ගේ දේ මිනිස්සුන්ට දුන්නා. ඉතින් අපේ තරුණ පරපුර දේශපාලකයන්ට බනිනකොට Facebook එකේ ඒ සමහර ඒවාට මං කාලක් විතර කැමතියි. ඒ වගේම අකමැත්තකුත් තියෙනවා. මෙහි විශිෂ්ට මිනිස්සු හිටියා. විජේපාල මෙන්ඩිස්, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක. මේක සමහර විට ඒ දේශපාලන පක්ෂයවත් දන්නේ නැහැ. තමන්ගේ පක්ෂයේ මෙහෙම අය හිටපු බව. ඉතින් මුල මතක නැහැ මිනිස්සුන්ට. මෙහෙම ශ්‍රේෂ්ඨයෝ දේශපාලකේ හිටියා. ඒක දැනගත්තොත් මට හිතෙනවා හරේන්ද්‍ර මතු ඕනම දේශපාලන පක්ෂකින් මතු වෙන කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ හරි ශ්‍රී ලංකාව හෝ එක්සත් ජාතික පක්ෂ ඕන කෙනෙක් අපිට පක්ෂ ભેදයක් නැහැ. ඒවයි තියෙන විශිෂ්ටත්වය. ඊළඟට පහුගිය සතියක මට යන්න වුණා උග්ගල් අලුත් නුවරට. මේක තියෙන්නේ බලංගොඩ. මේ උග්ගල් අලුත් නුවර තියෙනවා සමන් කතරගම දේවාලයක්. මේ කතරගම දේවාලේ සමන් දේවාලෙම ආකෘතිය. යෝධ ඉඩමක්. ලංකාවේ කොස් ගහකට පඳුරු බඳින එකම දේවාලය. 18 කැරැල්ලේදී එක් නැලිගොඩ නිලමේ කැරැල්ලේ වීරයෝ මේ දේවාලේ ගස්වල එල්ලලා මැරුවා. කැරැල්ලට එරෙහිව දෙමෝදර නිලමේ තමයි කැරැල්ලේ ඒ පැත්තේ නායකයා. පුදුමේ කියන්නේ විවිධ දේශපාලකයෝ අගමැතිනි බණ්ඩාරනායක මැතිණියගේ ගම බලංගොඩ විවිධ අදත් මැති ඇමතිවරු ජීවත් වෙන පළාතක්. ඒත් මේ පුණ්‍ය සුද්ධ භූමිය තාම පූජා නගරයක් කරලා නැහැ. ඒක පූජා නගරයක් කළ යුතුයි වහාම. මට ආරාධනා කළේ එහි බස්නායක නිලමේතුමා. එතුමගේ ආරාධනාවෙන් මම ගිහිල්ලා මේ උපුල් වීරසූරියත් බස්නායක නිලමේතුමාගේත් ඇරයුමේ. ඒගොල්ලන්ට තද ඕනකමක් තියෙනවා හරේන්ද්‍ර අමාදහරක් එතන කරන්න. මේ අපේ නිෂ්පාදක කණ්ඩායම ඒක දන්නවා. ඒගොල්ලෝ ගිහින් තියෙනවා මට කලින් අපේ වාසුලහෙම මේ රම්‍ය භූමියට. ඉතින් රජයකට බඩු මිල අඩු කරන්න අමාරු ඇති. හැබැයි පූජා නගරයක් කරන්න අමාරු නෑ. ඒකෙ වෙන්නේ පලාතම පූජා නගරයක් බවට පත් වෙන. කාලතුවක්කුවක් තියෙනවා හරේන්ද්‍ර. අදත් දේවාලේ පෙරහැරට කාලතුවක්කුව පත්තු කරනවා 3 පාරක්. ලී වලින් හදපු අවුරුදු 400ක් විතර පරණ දැව කාලතුවක්කුව. නැරඹිය යුතු බොහෝ දේ මේ උග්ගල් අලුත් නුවර අපේ ජීවක බස්නායක නිලමේතුමා තමන්ගේ වියදමින් පෙරහැර කරන තත්ත්වයට පත් වෙලා. බොහෝ තැන්වල නිලමෙල කරන්නේ දේවාලයෙන් හම්බ කරන එකනේ. ඒත් ඔහුට සිද්ධ වෙලා මේ දේවාලේ නඩත්තු කරන්න කතරගම දෙවියන් වෙනුවෙන්. ඉතින් මම මේ ආදරණීය අපේ අයගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ රම්‍ය ප්‍රදේශයේ තියෙන මේ ස්ථානෙට යන්න. ගිහින් මේ රම්‍ය භූමිය දැක ගන්න. නුදුරේදීම හරේන්ද්‍රයි මමයි අමාදහරට කලින් එතෙන්ට යනවා. ඒ සැලස්මක් තියෙනවා ඒගොල්ලන්ගේ. අපි දෙන්නත් මේ පදලංගල හාමුදුරුවෝ හෝ අපේ දොඩම්පහළ රාහුල ස්වාමින් වහන්සේ හෝ කැටුව එතන මේ බොදු ලකුණ නැවත පිහිටුවන්න. ඒක සුබ දෙයක්. මේ ජාතක පොතේ තියෙනවා ජාතක කතාවක් 472 අකීර්ති ජාතකය. මම දැන් ජාතක කතා තෝරගන්නේ හරි පරිස්සමින් හරේන්ද්‍ර.
මොකද මට පේනවා මං ජාතකය කියනකොටම සමහරු විශේෂයෙන් හරේන්ද්‍රගේ මූණ ඇද්ද වෙනවා. කොයි ජාතකයේ දෙසයිද කියලා බයෙන් ඔය ඉන්නේ. දැන් මේක හොඳ සීලාචාර ජාතකයක්. බය වෙන්න එපා. අකීර්ති කියන ජාතකයේ තියෙන්නේ හරේන්ද්‍ර කීර්තිනේ නම. ඒකට අයන්න දැම්මම අකීර්ති. කීර්තිය එපා. මේ අකීර්ති කියන කුමාරයා දන් දෙනවා කියන්නේ පුදුම දන් දීමක්. මෙහෙම දන් දෙනකොට සක්‍රය බය වෙනවා. සක්‍රය හිතනවා මෙයා මෙච්චර දන් දෙන්නේ සක්‍රය වෙන්නද දන්නේ නැහැ. සක්‍රය බය වෙලා ඊළඟ ඉලෙක්ෂන් එකේදී අකීර්ති මෙහෙයි කියලා සක්‍රය වෙස්වලාගෙන පොළවට එනවා. ඇවිල්ලා අකීර්ති ළඟට ගිහිල්ලා අහනවා සක්‍රය වෙන්නද ඔච්චර පින් කරන්නේ? නෑ නෑ මට කිසිම පිනක් ඕන නෑ. මම පින් කරන්නේ පින් වලටමයි. පස්සේ සක්‍රය වැඳලා සතුටින් යනවා. ඒ කියන්නේ මේ අපේ වගේමයි ප්‍රශ්න අපේ හාමුදුරනේ. සක්‍රයටත් ප්‍රශ්න. දැන් ඔය හරේන්ද්‍රේම වැඩි පින්කම් කරන්න එපා සක්‍රයයි ගෙදෙට්ට. මෙච්චර පින් කරන්නේ මොකද මේ තැන් තැන් වල කියලා. මාත් බයෙන් ඉන්නේ හාමුදුරනේ. ආවොත් නේ. සක්‍රය හිත හදාගෙන යනවා වැඳලා. දැන් ඔබ හිතනවා නම් මේ අකීර්තිලා නෑ කියලා. මං ඉවර කරන්නේ අකීර්ති කෙනෙක් ගැන කියන්නේ. වැඩ ඉන්නේ රුවන්වැල්ලේ පොල්වත්ත විහාරේ. විමල බුද්ධි තමයි හාමුදුරුවන්ගේ නම. වයස අවුරුදු 23යි. උන්වහන්සේට ඕන වකුගඩුව දන් දෙන්න. ඇහුවා වකුගඩුව දන් දීලා කීයක් හරි ඉල්ලනවද කියලා. නෑ නෑ දන් දෙන්නේ මුකුත් ගන්න නෙවෙයිනේ. දන් දෙන්නේ මේක මට දෙකක් ඕන නෑ. වකුගඩු දෙකක් අවශ්‍ය නෑ. ඒක වැඩියෙන් ආවිල්ල එකක් තියෙන්නේ. ඒක මට දෙන්න ඕන. දැන් උන්වහන්සේ හොයනවා වකුගඩුව දෙන්න කෙනෙක්. ඊළඟට උන්වහන්සේගේ ඊළඟ ආශාව හැම තැනම යනවා. ඇස් දෙකක් ඕන නෑ කෙනෙකුට මට එකක් දැම්මම දෙන්න ඕන. මැරෙන්න කලින් පණ පිටින් මට මේ ඇහැ දෙන්න ඕන ඇහැක් නැති කෙනෙකුට. මං මේ පණිවිඩය කියන්නේ බෞද්ධ උරුමයේ කොච්චර ප්‍රබලද බලන්න. දානානි සංසය වකුගඩු දෙකින් එකක් ස්වකැමැත්තෙන් දෙන්න යනවා. කිසිම දෙයක් අඩු තරමින් මට දාන වේලක්වත් මට එපා. ඇස් දෙකින් එකක් මට දෙන්න ඕන. මං කව ඕක වෛද්‍ය විද්‍යාවෙන් නම් කරගන්න බැරි වෙයි හාමුදුරුවනේ. පණ පිටින් ඉන්න කෙනෙකුට ඇහක් දෙන්න බෑ. හාමුදුරුවෝ නම් මට දෙන්න ඕන. මේක තමයි දාන පාරමිතාව. හොයලා බැලුවා මං ඒ හාමුදුරුවෝ මට හිතෙන්නේ අර අකීර්ති වගේ සක්‍රයත් කලබල වෙන જાතියේ කෙනෙක්. මම මේ අමාදහරින් මේ පණිවිඩය ඔබට දුන්නේ මේ බොදු උරුමය කොච්චර ප්‍රබලද. ඒ හින්දා මේ මොකද යම් ප්‍රසිද්ධ අය මට පේනවා බුද්ධ ආගම අතෑරලා පොත් පිටින් අතෑරලා අන්‍ය ආගම් වලට දුවන කාලයක් හාමුදුරුවනේ. අතහරින්න එපා බෞද්ධ උරුමය. එහෙම මොන හේතුවකටවත් හරේන්ද්‍ර අතහරින්න බෑ. ඒකයි අපේ උරුමය. පූර්වාපර සන්ධි ගලපමින් නූතනයට ගැලපෙන්නට සිදු කළේ සුජාතමය කතාවට බොහොම පින් ඔබතුමාට. මුල හොයාගෙන යද්දී අපට හමු වෙන්නේ ජීවිතයේ මුල් කාලෙදී අපිට බොහෝ අය නොහිටපු බව සහ ජීවිතයේ ගොඩනැගෙන මැද කාලෙදී යම් පිරිසක් හිටපු බව සහ ජීවිතයේ යම් කෙනෙක් හොඳින් ගොඩනගාගත්ත කාලෙදී වැඩි පිරිසක් සිටින බව. හැබැයි මුලින් සිටි පිරිස තරම් සවිමත් පිරිස යලිත් හමුවන්නේ නැහැ. අර ඔබ අසා ඇති ජන කවියක් තියෙනවා කොතනද පාන එතනටමය පළඟැටි වෙනසී කොතනද පාත එතනටමය දිය රාසී. කොතනද පාත එතනට දිය රාසී. හැබැයි කොතනද කාසී එතනට වේ හැම වාසී. වාසියට එන අය මිසක කෙනෙක් හොඳ තැනකට ආවිට යහපතට එන කෙනෙක් හොයාගන්න ලේසි නැහැ. ඒ නිසා අපි මුල හොයාගෙන යන්නට
අද ඉඩ හදාගත්තොත් අපිට හොඳ තැන් සහ හොඳ අය ගොඩක් මුණ ගැහෙන්නට පුළුවන්. නමුත් ඊට කලින් අපිට යන්න වෙන්නේ ප්‍රධාන අද උතුම් නවම්පුර පසළොස්වක පොහොය දවසේදී ඔබ මේ දකින්නේ කොළොන්නාව පුරාණ රාජ්‍ය මහා විහාරයේ හිඳ සිදු කරන පුණ්‍යවන්ත අමාදහර වැඩසටහන. අද අමාදහර වැඩසටහනේ දහම් සභාවේ අප මාතෘකා කරගත්තේ ඔබේ මගේ අපේ ජීවිතවලට වටිනාකමක් එක් කරගන්නට පුළුවන් තේමාවක්. ඒ තමයි මුල අමතක නොකිරීමේ වටිනාකම පිළිබඳව. ජීවිතයේ යම් කෙනෙක් යම් තැනක අද ඉන්නේ කාලාන්තරයක් පුරාවට විඳින එක දුක් ගැහැට වැඩ ප්‍රතිඵලයක් විදිහට. ඒ දුක් ගැහැට විඳින තැනකදී අතදුන් අයෙක් හෝ තැනක් වේ නම් ඒ පිළිබඳ මතකය කළගුණ සැලකීමක් විදිහට ජීවිතයේ තබා ගැනීම බුදු දහම තුළ පවා ප්‍රබලව මතු කර ඇති සාධකයක්. ලෝතුර අමාමෑණී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කර ගැනීමෙන් පසුව මුලින්ම යන්නේ පස්වග මහණුන් සොයාගෙන ධර්මයේ දේශනා කරන්නට. හැබැයි අඩුම තරමේ පස්වග මහණුන්වත් හිතන්නේ නැහැ උන්වහන්සේ මේ වඩින්නේ බුද්ධත්වය අවබෝධ කරගෙන කියා. තමන්ව අතහැරලා ගිහිල්ලා කිසිවක් කර කියා ගන්න දෙයක් නැති වෙනකොට ආපහු ඔන්න එනවා ඇති කියලා තමයි පස්වග මහණුන් පවා හිතුවේ. නමුත් බුදුන් වහන්සේ දේශනා කළාම තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ මුලින්ම දේශනා කරන්නට තීරණය කළේ සහ තෝරාගත්තේ කලකදී තමන්ට පිහිට වූ පස්වග මහණුන් වෙතයයි කියා ඒ හරහා මුළු ලෝකයටම සදාතනික පණිවිඩයක් දේශනා කරනවා. කවදාවත් කොතැනකදීවත් කොහොම වුණත් මුල අමතක කරන්නට එපායයි කියන වග. පදරංගල ධම්මදේව අපේ හාමුදුරන් වහන්සේ වෙත අපි යලිත් ආරාධනා කරනවා මේ මාතෘකාව ඔස්සේ මුලක් මැදක් අගක් හොයාගෙන යන්නට. ඊටත් පෙර හරේන්ද්‍ර මහත්තයා බුදුරජාණන් වහන්සේ සතියක් අනිමිසලෝචන පූජා මේක ප්‍රසිද්ධයිනේ. සමහරු කියනවා ඉතින් බුදු කෙනෙක් මේ ගහක් දිහා සතියක් ඇසිපිය හෙලන් නැතුව බලාගෙන ඉන්න එක තේරුම් නැන්නේ අපරාධ නේද කියලා. හැබැයි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ගසක් දෙස නොව බලාගෙන හිටියේ ගුණයක් දෙස. ඒ ගුණය තමයි උන්වහන්සේව කවදාවත් අතෑරියේ නැහැ. අර හරිද මහත්තයා කිව්වේ දැන් ওই පස්සක තවුසු අතෑරියනේ කාලයක් ඇවිල්ලා කාලයක් අතෑරලා දැම්මනේ. හැබැයි මේ ගහකොළ බුදුරජාණන් වහන්සේ සමගම වැඩ හිටියා. ඒ නිසා උන්වහන්සේ පස්සක තවුසන් තමයි මුලින්ම බණ කියන්න තෝරගත්තේ. ඊට පෙර උන්වහන්සේ ලෝකේටම පණිවිඩයක් දුන්නා මිනිස්සුන්ට මිනිස්සු ගාව මේ අතීත ආවර්ජනය කරමින් මිනිස්සුන්ට මුල මතක නැත්තම් ඒ මානුෂීය භාවයේවත් හදවතේ ලතෙත් ගතිය නැත්තම් තෙත් ගතියක් නැත්තම් එයා මිනිසෙක්ද. මම අර මුලින්ම කවියක් කියලානේ පටන් ගත්තේ හරියට මහත්තයා. ඒ කවියත් මම පාඩම් කරගත්තේ මේ මහපන්සලේ ඉන්නකොට මාව බණකට එක් කරගෙන යන්න ඔය ඔබේසේකරපුරට ත්‍රිවිල්ලයක් ආවා. ත්‍රිවිල් එකේ තමයි කවිය තිබුණේ. මම මෙතනින් වාඩි වෙලා රාජගිරියෙන් බහිනකොට මම කවිය පාඩම් කරගත්තා. එදා සර් බණට මාතෘකාව කළෙත් ඔය කවියමයි. ලතවීමට මුලයි දුරදිග නොබැලීම, ලෙඩවීමට මුලයි රසයට ගිජු වීම, වෙනසීමට මුලයි නිලතල හිමිවීම. ඒ කියන්නේ නුසුදුසු අයට නිලතල ලැබුණාට පස්සේ එයාගේ විනාශය එයා දන්නේම නෑ. එයාට දරා ගන්න බෑ. ඕන තරම් හිමින්නේ. අපේ අත්තනායක සර් උදාහරණ කියයි පස්සේ. ඊට පස්සේ පිරිහීමට මුලයි මුල අමතක වීම. ඔබ හොඳට සොයලා බලන්න මුල අමතක කරපු කිසිම කෙනෙකුට yaadෙන්නේ නැහැ කොහොමටවත්. yaadෙන්නේ නැහැ. මට මතකයි මම මේ මහපන්සලේ ඉන්න කාලේ දැන් අවුරුදු 17කට 18කට වගේ ඉස්සෙල්ලා වගේ මට මතක හරේන්ද්‍ර මහත්තයා මට කතා කළා. හාමුදුරනේ මම ස්වර්ණවාහිනියේ හරේන්ද්‍ර අපේ උදේ පාන්දර වැඩසටහන වෙනස් කළා හාමුදුරනේ එහි පස්සෙකෝ කියලා. මම එතකොට මෙහි මට කතා කළා මේ එන්න ධර්මයේ දකින්න. එහි පස්සෙකෝ උදේ පාන්දර දැන් 6 ඉඳලා 6:00 වෙනකන් යනවනේ එහි පස්සෙකෝ. ඇත්ත වශයෙන්ම මම ඕකේ 100 වාරයකට වඩා බණ කියලා දෙනවා. ඊට කලින් ඔය ස්වර්ණවාහිනියේ 6 ඉඳලා 6:00 වෙනකන් තිබුණේ තනි හාමුදුරුවෝ නමක් බණ කියන එකක් නෙමෙයි. හරියට මතක ඇති. ආගම තුනෙන්ම හාමුදුරුවන්ට විනාඩි 10යි, අනිත් ආගමට 10යි, අනිත් ආගමට 10යි. ඔහොම 10 10 තිබුණේ.
ඒ කාලෙත් මං ස්වර්ණවාහිනී ඔය වැඩසටහන් වලට ගියා දහම් සිතුවිලි. ඔය ශ්‍රී FM අරෝම ඔක්කොම එකම නාලිකාවනේ. ඔය හරියට කවි කියලා තියෙනවා බණ කියලා තියෙනවා. මම මේ ඔය ඇත්තන්ගේ මේ නාලිකාවලටත් මම විශේෂයෙන් ස්තුති කරනවා. ඒ අවස්ථාව ලබා දීපු නිසා තමයි අද අමාදහර දහම් සභාවේ අපට වාඩි වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. සහ අද ස්වර්ණවාහිනියේ ලොකු පුටුවක වාඩි වෙලා ඉන්න රංගන ද සිල්වා මහත්මයා තමයි කොළොන්නාව මහා පන්සලේ ශ්‍රී සම්බුද්ධ ශාසනාරක්ෂක දහම් පාසලේ මුල් පුටුවේ ඉන්නේ රංගන මහත්තයා. ඒතර බලන්න ධම්මික හාමුදුරුවෝ කොච්චර නිදහස්ද කියලා. සාමාන්‍යයෙන් තනතුරු වලට සමහරු පොර කරනෝනේ මේ මිස තනතුරු වලට පොර කරනෝනේ පන්සලේ අධිපතිකම ගන්න. සමහරත් අපි අහලා තියෙන පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ව ඝාතනය කරනවා. පන්සලේ අධිපතිකම ගන්න. හැබැයි ධම්මික හාමුදුරුවෝ මේ තියෙන දේවල් හිමින් සීරුවේ අතරින් කැමති කෙනෙක්. ඒ කියන්නේ ප්‍රධානාචාර්ය ධූරේ දහම් පාසලේ විදුහල්පතිකම දීලා තියෙන්නේ රංගන මහත්මයාට. එතුමා මෙහි දායක මහත්මියෙක් මහා පන්සලේ. අපට මේ වෙලාවේ ලැබිලා තියෙන පුංචි වෙලාවේ මම මේ කාරණාව කිව්වේ මම දවසක් ස්වර්ණවාහිනියේ ඔය එහිපස්සිකෝ වලට ආවහම දැන් අවුරුදු මං හිතන්නේ 7-8ක් වෙනවා මම පොඩි කතාවක් කිව්වා. ඒ කතාව කිව්වේ මේ නුවර පැත්තේ අම්මා කෙනෙක් මට ලස්සන අකුරු තියෙන ලියුම් ටිකකුත් එක්කලා ලියාපදිංචි තැපෑලේ ලියුමක් කියවලා තිබුණා. මං එතකොට අතුරුගිරිය පන්සලේදී ලියුමක් කියවලා තිබුණා. ඒ ලියුම ඇත්ත වශයෙන්ම කියවන්න හරි අමාරුයි සංවේදී. එකම පුතා ඉඳලා තියෙන්නේ ඒ පුතා මේට වෙච්ච කරදරේ. අවුරුදු උසස් සාමාන්‍ය පෙළ විභාගයේ උසස් ලෙස පාස් වුණා. උසස් පෙළ විභාගයට ලිව්වා. හැබැයි ලියලා ප්‍රතිඵල එනකොට එයා ජීවිතය අත්හැරලා. එයාට වැළඳුනේ පිළිකාවක් ඇදිලා. පිළිකාව ඇදිලා එන්න අමාරු වෙනකොට අවසානයේ යා ලියුමක් ලියනවා. ඒ ලියුමේ තියෙන්නේ තනිකරම අවුරුදු 19ක් තිස්සේ මට ජීවිතයේ දීපු සියලු දෙනාටම ස්තුති කරලා හරිද මහත්තයා. තමන්ගේ අම්මට ස්තුති කරනවා තාත්තට ස්තුති කරනවා මේ අතේ තියෙන පුරුකක් ගාන ස්තුති කරනවා මට අවුරුදු 19ක් තිස්සේ ලියන්න වැඩ කරන්න මට උදව් කරපු මගේ මේ අතේ ඇඟිලි වලට මගේ ඇස් දෙකට මගේ කන් දෙකට මගේ කකුල් වලට ඒ ඔක්කොම ස්තුති කළා අවසානයේ පිළිකා රෝහලින් බලහත්කාරයෙන් ගෙදර එක් කරගෙන යන්න කියලා කියනවා. වෛද්‍යවරු කිව්වා අමාරුයි මෙයා වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ. ජීවිතයේ අවදානම් තත්වයේ තියෙන්නේ. අම්මා තාත්තට කිව්වානේ අම්මා තාත්තා මාව බලෙන් හරි ගෙදර එක් කරා යන්න මට එක රැයක් හරි තාත්තයි අම්මයි එක්ක නිදා ගන්න ඕන හැඳේ. මම මේ පිළිකා රෝහලේ ඉන්නේ තනියෙන්. ඉතින් වෛද්‍යවරුන්ට මේ කතාව කියලා එක් කරගෙන ගියා. ගිහිල්ලා එකම ඇඳේ පුතා මැද බුදියගෙන ඉන්නවා තාත්තා එක අතක අනිත් අතේ අම්මා. එයාට හරියට අතපය උස්ස ගන්නවත් හයිය වීරිය නැහැ. නමුත් මේ අම්මා ලියපු ලියුම තියෙනවා තාත්තගේ ඇඟට පුතා අත තියාගෙන එක වෙලාවකට අම්මගේ ඇඟට යාන්තම් කකුල දාගෙන මේ අතපය හොල්ලන්නවත් අමාරුයි බෑ. හැබැයි අතපය තියාගෙන රාත්‍රියේ 2ක් පහන් කළා. අවසානයේ පහුවෙනිදා එළි වෙනකොට එයාගේ හුස්ම ටික ගියාය කියලා. මම මේ ඔය හැත්තන මතක් කළේ ස්තුති කරන්න පුරුදු වෙන්න. නැත්නම් මුලට ඔය ඇත්තෝ මේ පින් දෙන්න. අපි සාමාන්‍යයෙන් හිම් පින් දීමක් කරන්නේ නැහැ නේ. කෙටියෙන්ම කියනවනම් ඔය අත් දෙකට පින් දෙන්න. කකුල් දෙකට පින් දෙන්න. අපි කකුල් දෙකට බනින්න ඕනේ මේ අවුරුදු හාඳුරේ බලන්න. ඉතින් මේ අවුරුදු දැන් නැගිට ගන්න බෑ, වාඩි වෙන්න බෑ, ඇවිද ගන්න බෑ හාඳුරේ මොන කරුමයක් කියනවද මන් දන්නේ නැති. අවුරුදු 60 පැන්නහම 50 60 පැන්නහම ඕක දිරලා ගන්න දෙයක් නැහැ. දැන් ඔය මේ සේරුණ යන්නේ අමාරු වෙන්නේ මේ. නැත් මං කියන්නේ මේ අමාරුයි 60 පැන්නහම මේ නමන්න දිගාරින්න අමාරුයි. ඉතින් එහෙම කියන ගමන් කියනවා අනේ මොන කරුමයක් කියනවා ඒ කාලේ හඳුනන්නේ මේ මොකක්වත් නැහැ කියනවා. ඉතින් අහලා බලනකො අවුරුදු 20ක 25ක කොල්ලෙක්ගෙන් කෙල්ලෙක්ගේ පුතේ උඹට දනිස් අමාරු තියෙද කියලා. නෑ වෙන අමාරු තියෙනවා. හැබැයි දනිස් අමාරු නෑ 25 30 කොල්ලන්ට කෙල්ලන්ට එහෙම දනිස් අමාරු නෑ. ඔව් ඉතින් 60 අවුරුදු 50 60 පෙන්නාම එක අමාරු වෙනවා. බනින්න එපා අනේ අවුරුදු 60ක් මට කොච්චර උදව් කළාද මගේ ජීවිතේ. මට කොයිතරම් මගේ ඒ නිසා අද ගෙදර ගිහිල්ලා හරි කමන්නේ මොනවා හරි තෛලයක් අතුල්ලලා කකුල් දෙකට කියන්න අනේ කකුල් දෙක උඹට බොහෝම ස්තුතියි කියලා කියන්න. ඔව්
සබයි ඔයාසේ නොසන්ඩාල කකුල් එහෙම තියෙන්න පුළුවන්. අහන්න ආයි උඹට 60 පැන්නහම උඹ මාව මතක් වුණ කියලා කකුල ආයි. ඇහුවාම කියන සෝරි අද අමාද හරි පදලංගල හඳුරු තමයි කකුල් දෙකක් තියෙනවා ඒ කියලා මතක් කරලා දුන්නේ. අනේ බොහොම ස්තුතියි. මෙච්චර කල් හරි යාගන්නේ ගන්න ඇස් දෙකට කන් දෙකට ඔක්කොටම ස්තුති කරන්නකෝ ඈ. එහෙනම් මගේ මේ අවස්ථාව අවසන් කරනවා. අර චිරාජ්ගෙන් බේරිල්ලක් නැහැ මේ බෝල්ලා. අපි හඳුරන්නේ බොහොම පින්. අර ගොඩක් සමනලයන්ට අමතක වෙනවලුනේ ඔවුන් සමනලයෙක් වෙන්න කලින් දලඹුවෙක් වෙලා හිටියයි කියන වගේ. හැබැයි අද මේ අමාදහර දහම් සභාවට අපි මුල් කරගත් මාතෘකාව ඔස්සේ බොහෝ දෙනෙකුට යලිත් මුල් හොයාගන්න යන්නටම සිත් දේවි කියන විශ්වාසය අපි තුළ තියෙනවා. ඒ විශ්වාසයත් එක්කම තමයි අපි අත්තනාකේ මෙහෙරත් මහත්මයා ගාවට යන්නේ. අර මෙතුමාද මේ පොඩ වැඩිපුර දේශපාලනේ කතා කළා. ඔබ වහන්සේටත් දැනෙන්නේ නැතිනේ පක්ෂ ගැන කිව්වා. ඔය එකත් ඒ සර්ගේ පස්සෙන් ඉන්න කෙනා බලනකො දැන් උන කැමරාව ආවම දැන් නෙමෙයි. ඔන්න ඉතින් ඔබ වහන්සේ නෑ පොඩි අවශ්‍ය නැති දේවල් කියන. ඉතින් කියන්න ගියේ මේ පොඩි දේශපාලන මුහුණුවරකුත් ඇවිල්ලා නේද අර දිගට ඇඳලා වෙන්දට සාමාන්‍ය කොට කමිසයක් නේ අඳින්නේ. ඊළඟ ඡන්දෙට දෙන්නේ ඊළඟ එකටනේ. හරේන්ද්‍ර මේ අමුදුරු ඇතියා ලබන පාරයි තුනම් පාලාමුදුරු කැදෝ මේ බැනු ගන්න පුළුවන්නේ. ඉතින් හරේන්ද්‍ර මේ මල්ලඟ ලියුමක් තියෙනවා. මොකද මම පෙරේදා අර ළමයි බඳව ගන්න දවසේ පානකාව කෑගල්ල ප්‍රාථමික විද්‍යාලයට ගියා. ඒකේ විදුහල්පතිතුමා ලාල් බස්නායක එයාගේ රූප මායා කියලා තිබුණා මේ තවත් විද්‍යුත් වැඩසටහනක් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ළමයි බඳව ගන්න ළමයිට පෙන්නුවේ මාව. වෙන කිසිම දේශපාලනඥයෙක් ගෙන්නුවේ නැහැ. ගෙන්නලා ළමයින්ට කිව්වා මෙන්න මේ සර් වගේ ඉගෙන ගන්න. මන්ලවා ගස් වගේකුත් හිටෙව්වා. මේ විශිෂ්ට විදුහල්පතිවරයා ලාල් බස්නායක. ඉතින් මේ උදාහරණය මම ගත්තේ ගුරුවරු කොච්චර ශ්‍රේෂ්ඨද ලාල් බස්නායක වගේ. මේ මගේ ළඟ තියෙන්නේ මේක පේන්නේ නැති වෙයි උත්සාහයක් දාලා බලමු. මේ අධ්‍යාපන ඇමති නිස්සංක විජේරත්නගේ ලියුම මේ තියෙන්නේ. මේ නිස්සංක විජේරත්න මේ ලියුම ලියන්නේ අධ්‍යාපන ඇමතිතුමා කින්සුඩ් විද්‍යාලයේ 8 වසරේ පන්තිභාර ගුරුතුමාට කියවන්නම් මන් ලියුම. AC පෙරේරා මහතා 8 වෙනි ශ්‍රේණිය භාර ගුරු මහතා කින්සුඩ් මහ විදුහල මහනුවර. මේ ගරු අධ්‍යාපන ඇමති ලියනවා ප්‍රශංසා කිරීම. ඔබගේ පන්තියේ ඉගෙනුම ලබන මාගේ පුත්‍ර මනෝ විජේරත්න විසින් අධ්‍යාපන කටයුතු හරිහැටි නොකිරීම නිසා දඬුවම් කිරීම පිළිබඳව ඔබට ස්තුති කරමි. මෙයට පසුව වුවද මගේ දරුවා පන්තියේ හරිහැටි වැඩ නොකරන්නේ නම් දඬුවම් කර ඔහු හරිමගට යොමු කිරීම ඔබේ වගකීමකි. අවශ්‍ය ගුරු මහත්මයෙකු අවංක ගුරු මහත්මයෙකු වන ඔබට මගේ ප්‍රශංසාව පුද කරමි. මීට විශ්වාසී අධ්‍යාපන ඇමති නිසංක විජේරත්න. මේක මං හිතනවා හැම ඉස්කෝලේකම ගුරු පොතේ බිත්තියේ ලියලා තියන්න වටිනවා. මෙහෙම අධ්‍යාපන ඇමතියෙක් ලංකාවේ හිටියා. මම මේ ළඟදී ගියා අධ්‍යාපන අමාත්‍යාංශයට රාජ්‍ය ඇමති පියල් නිශාන්ත කියන අධ්‍යාපන ඇමතිතුමා හම්බ වෙන්නේ. රාජ්‍ය ඇමතිවරයෙක් අධ්‍යාපන ගුරුවරයෙක් නාට්‍යකරුවෙක් නළුවෙක් මේ විශිෂ්ට රාජ්‍ය ඇමතිතුමා මම ඔහුගේ කාමරයට ඇතුළු වෙනකොටම ඔහු නැගිටලා දුවගෙන ඇවිල්ලා හිස නමලා දන ගහලා මට වැන්දා. ඔබතුමා මොකටද මාව හම්බ වෙන්න ආවේ? මං කා පොඩි වැඩකට මං ආවේ කියලා මං එතුමා ළඟ විනාඩි 10යි හිටියේ. එයාගේ පළාතේ ගොඩාක් අය ඇවිල්ලා හිටියා යම් වැඩ කරගන්න වෙන්න ඇති. මෙතුමා ඉස්සෙල්ලාම කිව්වේ තමන්ගේ ලේකම්ට
ඔය සෙනගේ බලන්න ගුරුවරු ඉන්නවද කියලා. ගුරුවරු ඉන්නව නම් ගුරුවරු ටික මෙහාට එවන්න ඉස්සෙල්ලම. මං ඔහුගේ මූණ දිහා බැලුවා. ඔහු ගුරුවරයෙක්. මට මතක් වුණේ නිස්සංක විජේරත්න. අපිට කවදා හරි හරියන්නේ ඒ ශේස්ත්‍රවල නිපුණයෝ ඒ අමාත්‍යාංශවලට එන්න ඕන. නැතු මම මේ අධික කමිසයක් ඇඳගෙන ආවේ ලබන ඡන්දෙට ඉල්ලන්න එහෙම නෙවෙයි. මොකද එහෙම ඡන්දෙට ඉල්ලන මානසික රෝගයක් මට ආවොත් කවදා හරි මතක තියාගන්න අත්තනායක සර්ට මොලේ අමාරුව හැදිලා කියලා. මොකද මේ මොන හේතුවක් හින්දාවත් ඔය දේශපාලනේ මට පිළිකුල් ඩීඑස්ලා හිටියානම් ඩඩ්ලිලා හිටියානම් බණ්ඩාරනායකවරු හිටියානම් ඒ පරම්පරාවේ හිටියානම් මං අද മന്ത്രിවරේ. ඒත් මේ තියෙන ක්‍රමයේ යටතේ අපි ඒ ගැන කතා නොකරන එකයි හොඳ. ඉතින් හරේන්ද්‍ර අර හැම ඇමතියෙක්ම නරක නෑ. අපිට පුළුවන් වෙන්න ඕන මේ නරක ඇමතිවරු අතරින් ප්‍රබුද්ධයෝ මතු කරන්න. දැන් පියල් නිශාන්තට මම මෙහෙම ගරු කළාම සියලු ඇමතිවරු හිතනවා අපිත් ඒ සම්මානය අමාදහරෙන් ගන්න ඕන. ඒක හොඳ දෙයක්. තිස්ස අත්තනායක මගේ පෙනුමම තියෙන එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම්තුමා. එතුමා හිරේ ගිහිල්ලා පොතක් ලිව්වා. ඒ පොත අත මට ගේන්න බැරි වුණා. මම ඒක පස්සේ පෙන්නන්නම්. තමන්ගේ අතින්ම ඔහු ජීවිත කතාව ලිව්වා. තමන්ගේ අතින්ම ලියලා පොත මට තැපෑලෙන් එව්වා. මම පොත කියෙව්වා. ඉතින් ඒකට මං ආඩම්බර වෙනවා. හිරේ ගිය තිස්ස එළියට ආවේ පොතක් අරගෙන. ඒ පොත මටත් දුන්නා සර්. ඔබ වහන්සේටත් දුන්නා. ඒක ඊළඟ වැදගත්කම මොකද දන්නවද? මේ අපේ රංජන් රාමනායක හිරේ ඔබ දන්නවද? ඔහු පොතක් ලියනවා. ඔහු එළියට එන්නේ තමන් අතින්ම ලියපු පොතක් උත්සාහගෙන. මේක හොඳ ප්‍රවණතාවක්. මොකද මෙච්චර කල් හිරේ යන අය යන්නේ ලෙඩ වාට්ටු වලට. කැහැ සයරෝගී විදියට පෙන්නලා. තිස්ස ගියේ පොතක් අරන් ආවා. රංජන් පොතක් ලියනවා. මං ඔහුගේ දේශපාලනයට මගේ කැමැත්තක්වත් මේ ඔහු පිළිබඳ මගේ දේශපාලනය ගැන මෙලෝ අවබෝධයක්වත් මට නැහැ. ඒත් මං ගරු කරනවා ඒ හිරේ යෑමට. මොකද මාත් ආසාවෙන් ඉන්නවා මොකක් හරි වරදකට මාවත් අවුරුද්දකටවත් යවුවනම් කියලා. පොත් හතරක්වත් ලියාගෙන දෙන්න. අපිවත් එක්ක යනවද? දෙන්නම යන්න වෙනවා මට පේන්නේ. සිද්ධ වෙන හැටියට. හොඳයි. කමන්නේ. ඔබතුමාව අධික කමිසයෙන් දන් ආවට අපි දේශපාලනට තල්ලු කරන්නේ නැහැ. හැබැයි අද ඔබතුමා අපිව තල්ලු කළා මේ දේශපාලනය තුලින් කතා රසක් මතු කරමින් හිතන්නට බොහෝ දේවල් එකතු කරන්නට. ඒක වෙනස්ම දෙයක්. ආයෙත් අපි එනකම් බලන් ඉන්නවා ප්‍රධාන පාලක මැදිරිය. ඒ නිසා ඉක්මනටම ඒ පැත්තට ගිහින් යලිත් අපි කොළුන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයට පැමිණෙන්නටයි සූදානම් වන්නේ. අපි ඉන්නේ කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ. කොළඹට බොහෝ කිට්ටුවෙන් පිහිටා තිබුණාට බොහෝ ජනාකීර්ණ සහ කාර්ය බහුල පෙදෙසක පිහිටා තිබුණාට මේ විහාරස්ථානයේ පුරාවටම සාම්ප්‍රදායික ග්‍රාමීය පන්සලක දකින්න ලැබෙන හිත නිවෙන පරිසරයක් දකින්න පුළුවන්. ඒ පරිසරය ඔබ රූපරාමු ඔස්සේ ඉතා හොඳින් දකින්න ඇති. ඒක හදවතින්ම විඳින්නටත් ඇති. ඒ කොළොන්නාව පුරාණ රාජමහා විහාරයයි අද අපි අමාදහර වැඩසටහන සිදු කරන පුදබිම පින්බීම බවට පත්ව තිබෙන්නේ. අමාදහර දහම් සභාවේ අප රැඳී සිටින්නේ අපේ මාතෘකාව බවට පත් වුණේ කවදාවත් මුල අමතක කරන්නට එපා කියන කතාව. Facebook බලනකොට අත්තනායක මහත්මයාත් ගොඩක් කලාට මම දකිනවා හරි ලස්සන නිර්මාණ Facebook එකේ දානවා. ඒ වගේ මේ නිර්මාණාත්මකව මේ මුල අමතක නොකරන්න කියන කාරණාවත් බොහෝ අය එක එක විදිහට යොදලා යොමු කරලා තිබුණා. ඒක තැනක මම දැක්කා
ලියලා තියෙනවා කෙනෙක් අපි වලේ වැටිලා ඉන්නකොට වලෙන් ගොඩට එන්න කඹයක් දෙන්න එකෙක්වත් නැහැ. හැබැයි උඩට ආවට පස්සේ පාවඩ එලන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒ නිසා පාවඩ මතින් අපි යමු. හැබැයි අර කඹේ දීපු කෙනා අත දීපු කෙනා මතක් කොට පුළුවන් නම් ඔහුත් සමග යමු. මුල අමතක නොකර ගමනක් යන්නට දහමින් මඟ හොයා ගනිමු. පදලංගල ධම්මදේව හාමුදුරන් වහන්සේ ඒ වෙනුවෙන් දැන් කියන දේවල් අපි අසා සිටිමු. අපේ අත්තනායක මහත්මයාත් අපේ මගිත් ගුරුවරයෙක් විශ්වවිද්‍යාලෙ නෙමේ. අපි නොදන්න දේවල් සමහර වෙලාවට හරිද මහත්තයා කතා කරලා මෙතුමගෙන් අහගන්නවා. මොකද අපි දන්න දේවල් හරි අඩුයි. නොදන්න දේවල් වැඩි. දන්න කෙනෙක් දන්න දෙයක් වුණත් නොදන්න විදිහට හිටියාම තවත් දේවල් එකතු කරගන්න පුළුවන්. දැන් සමහරු මොකක් හරි කතාවක් කියන්න හදනකොට ඕම මිනිහ මන් දන්නව කියලා වැඩි අවුල් කරනව නෙමෙයි. කවුරු හරි කතාවක් කියනවා නම් ඔබ නොදන්න විදිහට ඉන්න අහගෙන ඉන්න තව ඒකට තව දේවල් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ රූපවාහිනී නාලිකාවල ඉන්නවා. දැන් ඔය ඇත්තෝ ගෙවල් දොරවල් වල මේ ටීවී එක ඉස්සරහා වාඩිලා බලාගෙන ඉන්නවා. දැන් බලන්නකෝ මේ විශාල පිරිසක් ඔය ඇත්තන්ට තේරෙනවනේ මේ 20ක් 25ක් කාර්ය මණ්ඩලය අපේ වාසුලා කාවින්දලා චිරාත්ලා වරංගන මහත්තයලාත් ඇවිලිනොත් ඇතුළුව විශාල කාර්ය මණ්ඩලයේ පිරිසක් මේ කැමරා අරගෙන එහෙ යනවා මෙහෙ යනවා විශාල කැපකිරීමක් කරනවා. දැන් බලන්නකෝ මේ හරියදන මහත්තයාගේ ලස්සන පොඩ බලනවා. බැරි වෙලාවත් මිනිහා නිකන් හොදලා නාවල ගත්තොත් එහෙම මේ පාට දිනවද? නෑ අර අපේ අර මේකප් කරන මල්ලිට පින් සිද්ධ වෙන්න ඕ නැත්නම් කොහෙද? අපි නම් ඉතින් අපි මේ උපන් මේ ලස්සන ඉතින් ආයි වහන්න බෑනේ මේ. මේ තමයි පතලංගල හඳුරන්ගේ පින්තූරේ. මම රාජාංගනේ බණකට ගියා දැන් කාලෙකට ඉස්සර වෙලා. මගේ ජීවිතේ වැඩිම සෙනග හම්බ වුණේ එහෙ අර මහවැලි කලාප තියෙන ඔයාය 7 ඔන්නෝම තියෙනවා. සාල සේනාවක්. බණ කියලා පන්සලට රැම ඇවිල්ලා පහුවෙනිද මට දුරකථන ඇමතුමක් ආවා. දුරකථන ඇමතුමක් අරගෙන තරුණයෙක් මට කතා කරලා කියනවා අඬ හාමුදුරුවනේ අනේ ඔබ වහන්සේ මේ මම රාජාංගනේ මට රාජාංගනේ කතාවක් කියපු නිසා මේ කතාව මට මතක් වුණේ. මොකද අද මම කිසිම දෙයක් ලියා කියාගෙන ආවේ නැහැ හරිද මාත්‍යෝ. කිසිම සූදානමක් නැතුව ආවේ වෙනතරම් ඉතින් ටිකක් ලියන් කියන් එනවනේ සූදානම් වෙලා. අද ඉතින් මේ ටිකක් ආවා රිලැක්ස් එකේ. එතකොට මේ රාජාංගනේ කියවුවා කිව්වා හරි මම ඊයේ ආවේ බණකට ආවනේ මල්ලිග. ඒතර කිව්වා එහෙමයි හාඳුනේ මායි අම්මයි දෙන්නම ආවේ කෝ බණ අහන්න. ඇයි හාඳුනට මම මතක නැද්ද? මම බුදුහම්මේ ඔයා කොහේ මතක තියාගෙන දහස් ගානක් සෙනග හිටියේ ඔයා විතරක් කොහොමද මතක තියාගෙන? ඇයි හාමුදුරුවෝ මගේ ගාවට ආවේ? රෝද පුටුවක හිටියේ මම හාමුදුරුවනේ. මං කිව්වා හරි දැන් මතකයි. හාමුදුරුවෝ මට කාඩ් එකක් දුන්නනේ අර නම දුරකථන අංකේ තියෙන ඒකෙන් මම මේ කෝල් එකක් ගන්නේ හාමුදුරුවනේ. හාමුදුරුවන්ට තියෙනවා මට කියන්න දෙයක් මං කියන්න. අපේ අම්මා ගැන කියන්න. අපේ අම්මා හාමුදුරුවෝ පුදුම අම්මා කෙනෙක්. දැන් අඬ නොමිනිය අඬ කියද. අපේ තාත්තා නැති වුණ මං චූටි කාලේ. අපේ පවුලේ පිරිමිම 4 දෙනෙක් ඉන්නේ පිරිමි 5 දෙනෙක්. පිරිමි ළමයිම 4ක් හෝ 5ක් මට හරියට මතක නැහැ. අපි 4යි කියමුකෝ. 4ක් හෝ 5ක් 4 දෙනෙක් කියමුකෝ. මම පවුලේ බාලය හාමුදුරුවෝ. මට අවුරුදු 27යි කිව්වා. අපේ අම්මා හාමුදුරුවනේ පුදුම දුකක් නිවිඳින්නේ. මං හැවෙමුකෝ. ඔයාලා ඔච්චර ඉලන්දාරි වෙලා ආයි දුක් දෙන්නේ. නෑ හාමුදුරුවනේ මමයි මගේ අනිත් අයියලා 3 දෙනයි අපි 4 දෙනාම මේ වෙනකොට එකම ගෙදර හාමුදුරුවනේ රෝද පුටු 4ක ඉන්නේ. ඈ මොකෝ මං ඇහුවා යාළුවෝ උප්පත්තියෙන් ආබාධිතයිද නැත්නම් පස්සේ මොන හරි එහෙමද තාත්තා මොකක් හරි එහෙම නෑ තාත්තා නිරෝගී අම්මත් නිරෝගී ඔයාලා හමුනේ අපි 4 දෙනාටම හාමුදුරුවනේ අවුරුදු 20 පනිනකොට මේ ඉනෙන් පල්ලෙහා පණ නැති වෙන රෝගයක් අපි 5 දෙනාටම උනේ ඒකදී ඉනෙන් පල්ලෙහා පණ නැති වෙන රෝගයක් මම ටිකක් ඉගෙන කියාගත්තා මං ගෙදර ළමයින්ට උගන්වනවා කිව්වා විද්‍යාවද කොයිද ළමයි වගේ ගෙදරට එනවයි කිව්වා අපි ඒකෙන් ජීවත් වෙනවා තින් කුඹුරු ටිකක් එහෙම තියෙනවා ඒවෙන් ජීවත් වෙ මං හිතුවා මගෙන් මේ මොන හරි ලිල්ලන්නවත් කතා නැහැ හාමුදුරුවනේ අනේ නැහැ අපේ අම්මා හාමුදුරුවනේ ළඟ ඉන්නවා අපේ අම්මා පුදුම අම්මා කෙනෙක් හාමුදුරුවනේ අම්මත් එක්ක චුට්ටක් කතා කරන්න කියලා දැන් ඇත්තට මමත් උපරිම සංවේදී වෙලා මේ කතාව අහලා මටත් කතාව අහන් ඉන්න බෑ
මං ඒ වෙලාවේ අම්මට කිව්වා අම්මා දන් දෙන්න සිල් රකින්න බණ භාවනා කරන්න එහෙම යන්න ඕනේ අම්මා. අම්මට ඔය පිනම ඇති අම්මා සසර දුකින් එතර වෙන්න. මොකද ළමයා කිව්වා අපේ අම්මා කවදාවත් සිල් අරන්නේ නැහැ කිව්වා. වන්දනා ගමනක කවදාවත් ගිහිල්ලා නැහැ කිව්වා. අපි යන්න කියලා කියනවායි කියලා කිව්වා අම්මට. අපිව දාලා යන්නේ නැහැ හැමදෙරුනේ අපේ අම්මා. අපේ අම්මා අපිව දාලා යන්නේ පන්සලටවත් යන්නේ නැහැ අපේ අම්මා. ඒ තරම් අපිට හරි ආදරේ හැමදෙරුනේ අපේ අම්මා කියලා මං ඒ අම්මට එහෙම කිව්වනේ අම්මට ඔය පිනම ඇති නිවන් දකින්න කියනකොට ඒ අම්මා හයියෙන් hina වුණා. අම්මේ අඬනවා. මම්ම උපරිම සංවේදීලා පුතත් සංවේදී. අර අම්මා hina විවේ කියනවා අනේ අපේ හාමුදුරනේ මම මේ පුතාලගේ රාජකාරිය ටික කරන්නේ හරීම සන්තෝෂෙන් කරන්නේ. හරිම සතුටින් කිව්ව කරන්නේ. දැන් වෙන අම්මා කෙනෙක් නම් ඔය ප්‍රශ්න ඔහොම නෙමෙයිනේ මගෙන් අහන්නේ. ආඳුරනේ මේ වගේ උන් උපද්දවන්න මං කරපු අම්මා කෙනෙක් හැටියට මං කරපු පාප කර්මي මොකද්ද කියලානේ අහන්නේ. දැන් බලන්න මේ අම්මා මොන දුකක් ජීවිතේ විඳිනවද? අර ළමයින්ගේ අර අගේම කොච්චර වටිනවද? මං කියන්නේ ඒ නිසා අපේ රටේ ගොඩාක් දරුවෝ තමන්ගේ අම්මා තාත්තා විඳින දුක ගැන හිතන්නේ නැහැ නේ. අම්මා තාත්තලාගේ වැරද්දක් තියෙනවා. දරුවන්ට දෙන්නේ දුක දෙන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ උපරිම දුක් විඳිනවා. හැබැයි කිසිම දුකක් නැහැ වගේ හැපෙන් හනිපින් ඉන්නවා වගේ තමයි අඟවන්නේ. ඒ නිසා දුක ඔයත් අම්මලා තාත්තලා විඳින දුක දරුවන්ටත් කියන්න නිකන් ඉන්නලාට පෙන්වන්න. මොන ළමයාද කලාතුරකින් දරුවෙක් ඕනනම් කියයි අම්මා පව් කියලා තාත්තා පව් කියලා. මං කියන්නේ පව් කාරයි කියන අදහස නෙමෙයි. අපේ අම්මා පව් අප්පා පුදුම දුකක් විඳින්නේ කියලා අපේ තාත්තා අපි නිසා හරි පුදුම වේදනාවක් විඳින්නේ කියලා එහෙම කියන දරුවා හරි අඩුයිනේ. ඒ නිසා අගේ කරන්න පුතේ අගේ කරන්න. ඒක තමයි ඔබ අර මනුස්සකම් වල පිරි කෙනෙක් කියලා අපි කියන්නේ ඒක. ඒ නිසා ඔබට මුල මතක නැත්තම් ඔබ ඔසවා තබන්න ජීවිතේ කැප කරපු අය එකෙන්ම අගේ කරන්න අද අමාදහර යොදා ගන්න. මව් සෙනෙහස පිය සෙනෙහස අපේ ගමනට ශක්තියක් වුණු බව අමතක කරන්නට එපා. ඔබ වහන්සේ කාරණාව කියද්දී මා තෝරාගත්තා කියන්නට පසුවදනක් මා ප්‍රිය කරන මහගමසේකර ශූරයන්ගේ ප්‍රබුද්ධ කවි කෘතියෙන් ප්‍රබුද්ධ කියන්නේ මුළු රටම හඳුනාගත්ත මහා ජනප්‍රිය සහ ප්‍රබුද්ධම ගායකයෙක්. ඔහුට නිරන්තරයෙන් ඇරයුම් ලැබෙන්නේ මහා ධන කුබේරයන්ගෙන් මහා මන්දිරවලට යන තැන ඔහුට ඇහෙන්නේ ප්‍රීති ഘോഷා සහ ඔහුව පිළිගන්නට දහස් ගණන් රොද බඳින ආකාරය. හැබැයි එක තැනකදී ඔහුට හිතෙනවා සහ ඔහුට හැඟෙනවා ඔහුගේ මුල මේ වගේ තැනක් නොවන වග සහ බොහෝ දුක් විඳි අම්මා කෙනෙකුගේ අහිංසක දරුවෙක් කියන වග. හැබැයි ඒ වෙනකොට ඔහු පමා වැඩි මව මිය ගොස්. ඒ නිසා ඒ පසුතැවීම හිතේ දරාගෙන ඔහු සොහොනට ගිහින් අම්මාගේ ඔහුගේ හිතේ හැඟීම මෙන්න මෙහෙම කියනවා. ඔබ දෙදෙන නිල් උඳු පියලි බිම මත වැන්දේය ඔහු බැති සිටින්. අම්මා වැළලූ තැන මහ පොළවට පිපිලා තිබුණි එතන සුදු පාටට නමක් නොමැති පුංචි මලක්. සිම්බේය ඔහු එමල නමා හිස. දස මසක් කුස තුල්හි දරා සිට මා ලොවට වැදූ අම්මා ඔබය. කෙලවරක් නොමැති දුක් දරා හිඳ මා ලොවට හැදූ අම්මා ඔබය. ඊට පස්සේ අම්මා පිළිබඳ මතකය මොන තරම් දුක් බරවද ඔහු සිහිපත් කරන්නේ. අඬන විට මා කුඩා අවදියෙහි බඩගිනිව තම්බා බතල දලු ලුණු දියර ඉස පොල් හා මුසු කොට කවා බඩගිනි නිව් අම්මා ඔබය. අද රසමසවලු කන ප්‍රබුද්ධයි මේ කියන්නේ. උයා උදයෙන් නැගිට කඩයප්පන් තබාතේ කඩයෙහි ලබා ඉන් ලැබෙන සුළු වට්ටම ජංගි ඇන්දූ අම්මා ඔබය. ගල්වා ඉසෙහි තෙල් යහමින් එල්ලා කරෙහි පංචායුධය අල්ලාගෙන අතින්මා පාසලට එක්ක ගිය අකුරු නූගත් අම්මා ඔබය. ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත්තුන් හිරිය පන්කොළ යොදා කුකුල් සායම් රතු හා කොළ වියානික විසිතුරු රටා පැදුරු රටාවක් බව මේ මහා විශ්වය කුඩා කල සිටම මට කියා දුන් අම්මා ඔබය. ඒ වචන ටික කියද්දී අහන්න අම්මා හිටියේ නැහැ ළඟ. ඒ නිසා අපේ හාමුදුරු කීවාසේ
ජීවමාන මව්වරුන්ට පියවරුන්ට ගුණය දක්වන්න එසේ නොවුනහොත් පසුතැවිලි වන දවසක් එන්නට ඉඩක් තිබේවි. අත්නායක මහතාණනි ඔබතුමා වෙතයි දැන් එන්නේ. හෙට තියෙනවා අකරැල්ල මහා පන්සලේ පින්කමක්. හරේන්ද්‍රයි මමයි ගිය තැන. චෛත්‍යයකට මුල් ගලක් තබනවා හෙට. ඒක ඊළඟ වැඩසටහනකට මායි ඔයයි දවසක යනවා. මේකට හෙට අපේ පානදුර ටෙක්නෝ ආයතනයේ සම්පත් වෙලගෙදර මහත්තයා තමයි මුල පුරන්නේ. මේ වැඩසටහන ඉවර වෙච්ච ගමන්ම මම බලන්ගොඩ අකරැල්ල බලා පිටත් වෙනවා. ඒ මාහැඟි පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න. අපේ අති උතුම් පදලංගල හාමුදුරුවන් වහන්සේ මේ අර මුල පිළිබඳ බොහෝ දේ කිව්වා. හරේන්ද්‍ර ඒක තවත් ඇවිස්සුවා. හරේන්ද්‍ර මම පුංචි කාලේ හිටියේ මේ කලපලුවාවේ. මට මතකයි අපේ ගෙදර 6ක් 7ක් 8ක් වගේ ගෙදර සෙනගක් හිටියා. මම 4ද කොහෙද? මොකද ඒ තරම් ගෙදර සෙනග. අම්මට මාව පේන්නෙත් ඉඳ හිට. ඉතින් අපේ තාත්තගේ පුංචි වැටුපින් අපි 7 දෙනාට උගන්වන්න තියා කණ්ඩ දෙන්නවත් බෑ. අම්මා එකම එක දවසක් ඔය අග්ගොන හරියේ මේ සිමෙන්ති බෑග් අලවන්න ගියා. 12 වෙනකල් විතරයි අම්මට ඒක කරන්න පුළුවන් වුණේ. අපිට ගෙදර ඉන්න තනි කණ්ඩ නෑ. ඊට වඩා අම්මා නෑ. අපි ගියා අග්ගොන අම්මා 11 12 වෙනකොට ජීවිතේ පළමු වතාවට කරපු රස්සාවත් ඇරලා වරුවයි කලේ අපි ගෙදර ආවා. අර අඬන විට තම්බා බතල දලු කැව් අම්මා ඔබය ඒ අම්මා මට හිටියා. ඒ අම්මා මාව මෙතනට ගෙනාවා. ඉතින් ඒ මුල මට මතකයි. මම ওই අග්ගොන පැත්තට යනකොට ඒ බේකරිය මං හොයනවා. මොකද ওই බේකරියේ තියෙනවා පරණ පාන්. දවස් 4-5 පරණ වෙච්ච පාන් ඒ කාලේ හැටියට සත දෙකට විතර දෙනවා. ඉස්කෝලේ ඇරිච්ච ගමන් මං දුවනවා ඒ පරණ පාන් එකතු කරගන්න. අද නම් අපිට දවසේ පරණ පාන් කන්න බෑනේ. ඒත් අපි දවල්ට කෑවේ ඒ මග්ගොන බේකරියේ දින 8-9 පරණ වෙච්ච පාන්. ඒක කපලා කහට එකක් බීලා අම්මා පුරුදු කළා උඹ ඉගෙන ගනින් කියලා. රස්සාවකට යව්වේ නෑ අම්මා අපිව. අද මං ඒ පරණ පාන් සිද්ධිය මගේ ජීවිත කතාවට ලිව්වා. ඒ නොබෝ කලකින් පිට වෙනවා. ඇත්තටම දරුවන්ට මම මේ කියන්නේ පුංචි කාලේ දුක් විඳින එක අනාගතයේ ඉහළ තැනකට යන්න වාසනාවක් වෙනවා. ඉතින් මේ කොළොන්නාවට ඇවිල්ලා ඉඳිද්දි මගේ මනස ගියා ඒ බේකරියට. අපේ අනිත් අය වැඩිහිටි ඒගොල්ලෝ යන්න ලැජ්ජයි පාන් ගේන්න. මං ගිහිල්ලා එක දවසක් යනකොට පාන් ඉවරයි. ඊට පස්සේ මම ගියා කේක් බේකරියකට. මාස 3ක් පරණ කේක් එතන දෙනවා ඒත් සල්ලි වලට. මං ඒව අරගෙන මගේ මල්ලිලා අයියලාට ඒක කණ්ඩ දීලා එදා දවස අපි ඒකෙන් යැපුණා. ඒ මුල මට මතකයි. ඒත් අපි බොහෝ දෙනෙකුට මුල අමතකයි. දැන් ඕනනම් හරේන්ද තව ටිකකින් අහයි සර් තවත් නොකියා හංගගෙන ඉන්න දේවල් තව කොච්චර තියෙනවද? මම මේ හාදයට අහු වෙලා දැන් අවුරුදු 18ක්. ආඳුරනේ ඉතින් බලන්න ඔය කවිය කිව්වා නේද? අපි දෙන්න මුලින් හම්බ වෙනකොට තරු FM එකේ අපි දෙන්න දැකලා නැහැ. මෙයා මයික් එකක ඉන්නවද බන්ද කොහේ ඉන්නවද බන්ද? ඉතින් මෙයා මොන හරි කියනවා. මම මෙයා පැත්තේ ඉඳන් ඒවට අර්ථකථන දෙනවා. ඉතින් ඒ ස්වර මට දැන් දැනෙන්න ගත්තා. අපි දෙන්න ඒ සහෘද වෙච්ච හැටි. මට පේන්නේ මම 28ක් දොයද? මෙයත් එක්ක අප්පා මොන්ටිසෝරි යන ගමන් හම්බ වුණේ මට. ඉතින් මට පේන්නේ සා හිතෙන්නේ එක්ක ගියාත් මෙයා මගේ තාත්තා.
නැත්නම් මං තාත්තා හරි මොකක් හරි එහෙම එකක් තිබිලා තියෙනවා නැත්නම් මෙහෙම අවුරුදු 17ක් 23ක් ඉන්න බෑන්ද ඔබ වහන්සේත් එක්ක මෙහෙම ඉන්න එක එසේ වැඩක් නෙවෙයිනේ. ඔය දැන් ලබන පොයට කොහමදත් ගෙන්නන්නේ නැහැ. නේද රේන්ද්‍ර? ඒ තරම් හිතට දැනෙනවා වැඩි. නැති වුණාට පස්සේ අත ලබන පොයට හිතයි දන්නේ ඇස මේ කුමන්ත්‍රණයක් කළා කියලා. වඩින්න ඕන. හොඳයි එහෙමනම් අපි යලිත් සූදානම් වන්නේ විරාමයක් ලබා ගන්නට. පොඩ්ඩක් උඩ ගියාම බිම අමතක කරන මිනිස්සු රොඩ්ඩක් වගේ නොදැනෙන්නම බිම වැටෙන්න ඉඩ වැඩි. ඒ නිසා හොඳින් බිම මතක තියාගෙන උඩ යමු. එතකොට වැටෙන තැන ගැන හරි අපිට අවධානයෙන් ඉන්නට පුළුවන්. යලිත් අපි සූදානම් ලබා ගන්නට අද අමාදාර ධම්ම සභාවේ අවසන් විරාමය. අද නවම්පුර පසළොස්වක පොහොය දවසේ කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ සිදු කෙරෙන අමාදාර දහම් සභාව වැඩසටහනට වැඩම කොට සිටින්නේ පූජ්‍යපාද පදලංගල ධම්මදේව අපේ හාමුදුරන් වහන්සේ. පැමිණ සිටින්නේ අත්නායකම් හේරත් මහතා. මුල අමතක නොකිරීමයි අද අපේ කතා බහට මාතෘකා උනේ. මුල අමතක නොකිරීම පිළිබඳව කරපු කතාවේ මුල දැන් අවසන්. මැදත් අවසන්. දැන් අග කොටස. ඒ නිසා මුලත් මැදත් ගෙවා අගක් හොයාගෙන ඇවිත් තියෙන වෙලාවෙත් අපේ හාමුදුරනේ ඔබ වහන්සේටම ආරාධනා කරනවා ජීවිතයට වටිනාම පාඩමක් මේ අවසන් මිනිත්තු කිහිපය තුළත් ලබා දෙන්නට. අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ. අහසේ මාලිගා හැදුවට අපි පොඩියට පෙනෙන්නේ. බාසුන්න හෙලා ගැන කියන්නේ වැඩ කරන අය. සමහර කලාතුරකින් හරිදර මහත්තයා අපි ඔය ගෙදරකට විවෘත කරන්න කිරි උතුරවන්න ගියාම ඒ ගෙදර අයිතිකාර මහත්තයා නෙමෙයි කරන්නේ ඔයාලා කරන්න. කියන්නේ බාසුන්න හෙල මෙච්චර කාලයක් මේ ගියේ හදපු බාසුන්න හෙල ගෝලයෝ ටික අතින් තමයි ඒ කටයුතු කරන කලාතුරකින් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් අපිට හම්බ වෙලා තියෙනවා. ඊළඟට අපේ මාතෘකාව මුල අමතක නොකරනුනේ කරන්න එපා කියන එකනේ. මම අවසානයේ යෝජනා කරනවා මුල අමතක කරමු. මුල අමතක කරමු. නොකරමු කියලා පටන් ගන්න අවසාන කරන්නේ මුල අමතක කරමු. හේතුවයි සමහර දේවල් තියෙනවා හරිදර මහත්තයා මුල අමතක කළ යුතු. සමහර දේවල් මුල අමතක කළ යුතු නැතං කම්මං කතං සාදුහු යංකත්වා අනුතප්පති යස්ස අස්සු මුකෝරෝදං විපාකම් පටිසේවති. පස්සේ හිත හිතා කඳුළු සලන දේවල් අතීතයේ වෙච්ච දේවල් ආයේ නැවත නොකරන්න වග බලාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි නැතං කම්මං කතං සාදු. පසුතැවිලි වෙන දේවල් කරන්න එපා. කරලා ආයි පසුතැවිලි වෙන්න ඒව මතක් කර ඉන්න එක යුතු නෑ හොඳ නෑ. ඒ නිසා අදින් පස්සේ මේ වෙලාවේ එහෙම පසුතැවිල්ලට කාරණා මොනවම හරි වෙලා තියෙනවා නම් ඒක අමතක කරලා නිවැරදි වෙන්න වෙනස් වෙන්න උත්සාහ කරමු. මගේ අම්මා වැටිලා උත්පල වෙලා දැන් මේ දවස්වල ඉන්නේ මාස ගාණක් තිස්සේ අපේ රත්නපුරේ නංගිලා ගෙදර නංගි මස්සිනා ඇතුළු පවුලේ අය ඉතින් තාම හොඳින් බලා හදා ගන්නවා. මගේ අතින් කෙරෙන්න තියෙන යුතුයකම් මම අම්මා තාත්තා වෙනුවෙන් ඉෂ්ට කරනවා. මොකද අපි මේ ගමන මෙච්චර දුර ගමන පදලංගල හාමුදුරුවෝ කියලා කෙනෙක් ආවනම් ඒකට ප්‍රධාන සාධකය තමයි මගේ අම්මා සහ තාත්තා දැනුත් ආසාවෙන් අමාදාර ගාවට වෙලා මේ බලාගෙන ඉන්නවා. මං දවසක් වැඩිහිටි නිවාසයක බණකට ගියා. ඉරිදා දවසක බණ කියලා එනකොට මං දැක්ක ජනේලයක් ගාව අම්මා කෙනෙක් පාර දිහා බලාගෙන ඉන්නවා. ඒ අම්මා ඇඳේ වාඩි වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා. බණ අහන්න ආවෙත් නැහැ. දැන් වැඩිහිටි නිවාසෙ නෙවෙයි ඇතුළට යනකොට ඇඳ උඩ ඉන්නවා. මම බණ කියලා එනකොට මම දැක්කා ඇඳලක කවිය කොලයක් ගහලා තියෙනවා. මං කවි වලට ආස නිසා මං නිකමට වගේ එතන නතර වෙලා බැලුවා මොකද්ද මේ කවිය කියලා. ඒ කවිය තිබුණේ දසමාසයන් කුසලාගෙන සිටිය මට නොබලා ඉන්න බෑ නුඹගේ මුහුණ
කට ඇවිත් යන්න බැරිනං දොරකඩ ළඟට දුරින් ඉදන් අත වනපං පුතේ මට අම්ම කියන දසමාසයක් කුසේ තියාගෙන හදපු පුතාගේ මූණකට බලන්න නැතුව මට ඉන්න බෑ පුතේ කොහොමටත් ළඟට ඇවිල්ලා වැඳලා පුදලා නාවල කවල පොලේ යන්න බැරි නම් පුතේ ලැජ්ජයි නම් දුරින් ඉඳන් අතවනපම් පුතේ මට ඩිංගක් අතවනල ඵලයන් ඒ හොඳටම ඇති මට හිත හදාගෙන මැරෙන්න පුතේ මම මේ කවියෙන් අවසාන කළේ අපේ කාවින්ද මහත්මයාත් ඉල්ලීමකුත් කරලා ළඟට ඇවිල්ලා සියලු දෙනාට අපේ කෘතඥතාවය පළ කරමින් මේ ගමනට අපට මොකද මේ වගේ මාතෘකාවක් මට මෙහෙම කතා කරන්න හම්බෙලාම නෑ හරින්ද්‍ර මහත්තයා කවදාවත් ඇත්තටම මම කියන්නේ බණ කියනකොට අපි බෝගහගෙන කියලා තියෙනවා මේ වගේ සාකච්ඡාවක් ඉතින් අද හරි හොඳට සහයෝගයෙන් අපේ අත්නායක හේරත් ගුරුතුමා අපේ හරින්ද්‍ර මහත්මයලා කාර්ය මණ්ඩලයේ ස්වර්ණ වාහිනී තාම හොඳට ඔය ඇත්තොන්ට පේනවනේ මේ මොනතරම් සහයෝගයෙන් අපි මේ සහජීවනයෙන් මේ පැය දෙක ගත කළාද කියලා නිසා ඉදිරියටත් අපි සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් අදට මෙතනින් සමුගන්නවා මොකද මේ දෙන්න දෙපැත්තෙම ඉඳන් ගෝ ලබන පොයට මාව එපා කියලා. ඔය ඇත්තු කෑ ගහලා පිකටින් කරන්න ලබන එහෙම කොලයක් ලියාගෙන යන පදලංගල ඕනමයි කියලා. හොඳයි ලබන පොයට. එහෙනම් හැමදෙනාටම තුනුරුවන්ගේ සරණයි. බොහොම පින් අපේ ආඳුරනේ අපි ඕවට නෑ අත්නායක සර් තමයි කිව්වේ මේ පොල් ගෙඩි ටිකුල් ලෑස්ති කරගත්ත ගහන්න ඔබතුමාට ආරාධනා කරනවා අවසන් මිනිත්තු 3 වටිනා කාරණා සමගින්ම ජනගත කරන්නට රූපා ගුණරත්න උපාසක අම්මා දුර බැහැර ඉඳන් වෑන් එකකුත් මුදල් ගෙවලා අරගෙන මේ රුවන්වැලි මහා සෑය කියන එයාම ලියපු කවි පොත බෙදලා දෙන්න ආවා. වාහනේට ගාස්තු ගෙවන්න තවත් වෙලා යන හින්දා අම්මා ගියා. පොත් ටික මට දීලා. දැන් ඔය හැම කෙනෙක්ගේම අතේ මේ රූපා ගුණරත්න මෑණියෝ දුන්නු පොත තියෙනවා. ඉතින් මේකේ එතුමියගේ දුරකථන අංකෙත් තියෙනවා කතා කරන්න ඒ මෑණියන්ට හැමදාම පොත් ලියලියා මෙහෙම නොමිලේ බෙදලා දෙනවා. මම අර කිව්වනේ අපේ අති උතුම් පදලංගල හාමුදුරුවන් වහන්සේට ඒ අති උතුම් කියන වචනේ මම පාවිච්චි කළානේ. ඒක පාවිච්චි කරන්න මාව පොළඹ වැව්වේ. ඒක පටන් ගත්තේ සර් රුවන්වැලි සෑයේ. රුවන්වැලි සෑයේදී. ඔබ වහන්සේගෙන්මයි පටන් ගත්තේ. ඔව් මම ඉතින් අති උතුම්නේ කොහොම? ආයි බැරි වෙයිද දන්නේ කියාගන්න. ඉතින් හාමුදුරුවනේ වෛද්‍ය මොහන්දිරම් අපේ මහනුවර ඉන්න දේශීය වෛද්‍යවරයෙක් එතුමා තමයි මට කිව්වේ සර් ඔය වචනේ පාවිච්චි කරන්න. මේක මේ කතෝලික ජනයාට මං ආදරේ. කොච්චර ආදරේද කිව්වොත් මේ මම මේ ඇඳගෙන ඉන්න ඇඳුම මට දෙන්නේ පොයදාට කතෝලික මෑණියන් කෙනෙක්. තැපෑලෙන් මේ ඇඳුම් පාර්සල් කරලා එවනවා මට. බොහෝ කලක සිට මම මේක නොකිව්වේ. සමහරට මේක කිව්වට පස්සේ මට මේ කට්ටිය ඇඳුම් එවන්න පටන් ගත්තොත් ආන් ඒක වළක්වන්න ඕන හින්දායි ඒත් මං අර අති උතුම් කියන වචනේ කාටවත් හිත රිද්දන්න නෙමෙයි ඒක බොහොම ආදරණීය එදුමක් අපේ හොඳ සහෘදයෝ කතෝලික සහෘදයෝ බොහොම ආදරණීය මිනිස්සු අතීතේ බෞද්ධ අය පස්සේ කතෝලික වුණාට ඒනේ ඒගොල්ලෝ අපිට මෙච්චර ආදරේ ඉතින් ජාතක පොතේ තියෙනවා 124 ජාතකය කටාහක ජාතකය මේකේ රස්තියාදු වෙන කොල්ලෙක් හිඟන්නේ අතේ සුදු යකඩ මුද්දක් විතරයි තිබ්බේ. මෙයා ඇවිල්ලා සිටුවරයෙක් ළඟ බැල මෙහෙවර කරලා පෝසත් වෙනවා. සිටුතුමා සෑහෙන්න වියදම් කරලා මෙයා පෝසත් මට්ටමට ගේනවා. ගෙනුද්දම මේ කටාහක කියන කොල්ලා හිතනවා මම මේ නාකි සිටාට වැඩ කළා මොකටද? මට ඕන හොඳ සිටු දියණියක්. මූට වැඩක් කළා මට වැඩක් නැහැ. මුල අමතක කරපු කටාහක
මහසිටුතුමාට හොරෙන් යනවා ප්‍රත්‍යන්ත දේශයකට. ඒ සිටුතුමාට මෙයා ලියුමක් ලියන් යනවා මේ අහවල් සිටුතුමාගේ පුතා මෙයාට සියලු සැප දීලා දුවත් දෙන්න. අර සිටුතුමා තමන්ගේ දුව දෙනවා මේ නන්නාඳුනන බොරුවක් කරගෙන ආපු හාදයට. දෙන්න ටික දවසක් ඉන්නවා. ඒ අතර මහසිටුතුමා මේ පළාතට එනවා. මහසිටුතුමා මේ පළාතට එනකොට අර එයාගේ බිරිඳගේ අහනවා මෙයා කොහොමද මගේ පුතා උඹට සලකනවද? නෑ මහා ජරා මිනිහෙක් ඔබේ පුතා. කවියක් ලියලා දීලා යනවා මේ සිටු තාත්තා මෙන්න මේක කියන්න උඹට බනිනකොට. ඒකේ තියෙන්නේ ආවේ මෙහෙකාරයෙක් විදියට සැප දුන්නේ මම ආයි එහෙම මේ මං පෙන්නලා ගත්තු දූට වෙනස්කම් කළොත් මුල අමතක කළොත් බලාගනින් ඔබට කරන දේ. ඊට පස්සේ කටාහක හොඳ මගට එනවා. මේ 124 ජාතකයේ සනීපයි දේ ජාතකයට හරියද? කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ නේ. හොඳයි. හරිද මහත්තයා මට ඔයාගේ වෙලාවේ තප්පර 30ක් දෙන්න මේ රෙදි ගැන කියපු නිසා කතෝලික නෝන කෙනෙක් පූජා කරනවා කියලා. මං මහාන වෙනකොට 1983 අවුරුද්දේ ජුනි මාසේ මම මහාන වෙන දවසේ මට මගේ මුල්ම ඇඳුම් කට්ටලය මහල දුන්නේ අරන් දුන්නේ මාණික්කන් සීයා. දෙමළ එක්කෙනෙක් යාපනයේ ඉඳලා අපේ ගෙදරට තාත්තා පොඩි බිස්නස් එකක් කළා ඒ කාලේ බඩු අරගෙන එන මම මාණික්කන් සීයා. මට ගෝ පුතේ සුදු පුතා කියලා කියන්නේ දැන් ඉතින් කට්ට කළු වුණාට. ඒ සුදු පුතා මහාන වෙන්න එපා කිව්වා. කියලා මං කෝ නෑසී මම මහාන වෙනවමයි කිව්වහම එහෙනම් ඔයාගේ එයා කිව්වේ ඇඳුම් ටික මං අරන් දෙන්න කියලා. ඉස්සෙල්ලම මාණික්කන් සීයා තමයි දෙමළ සීයා කෙනෙක් තමයි මට සිවුරු ටික අරන් දුන්නේ. ඒකත් එතුමා නෑ යුද්ධෙදි මෙතන යුද්ධ කාලේ මැරෙන්නේ නැති. නමුත් මුල මතකයි කියන්න ඕන නිසායි මතක් කළේ. මගේ ඇඳුම් සඳ අනුග්‍රහය වෙනම වාසුන්දර දායි. නැත්තම් මගේ ඇඳුම විතරක් එහෙම වෙන්න බෑනේ. බෑනේ. ඔව්. ඒ වාසුන්දර දුන්නේ නෑනේ. නෑ වාසුන්දර නෙවෙයි දුන්නේ වාසුන්දර දන්නවා. හොඳයි එහෙමනම් කාලය ඇවිත් අපිට සමුගන්නට අද අමාධාර ධම්ම සභාවෙන් පදරංගල ධම්මදේව අපේ හාමුදුරන් වහන්සේට අපි බොහොම පින්පෙත් අනුමෝදන් කරනවා. දොඩම්පාල රාහුල හාමුදුරුවෝ සමගින් කතා බහ කරලා අපි විසඳ ගන්නම් අනාගතයේදී ධම්ම සභාවට බොහෝසේගේ වැඩවීම. බොහොම පින් අපේ ආන්දරනේ අත්තරාගේ මේරත් මහත්මාණනි බොහොම ස්තුතියි ඔබතුමා අදත් පැමිණියාට. එහෙමනම් කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ ඉඳ අමාදහර දහම් සභාවෙන් අප යළිත් හමුවන්නේ පස්වරුවකට යුගාසන කාව්‍යමය ධර්මදේශනාවට සමගින් මුල අමතක නොකොට පෙරට යන ජනතාවක් බවට ජාතියක් බවට පිරිසක් බවට රටක් බවට අපිපත් වෙමු. ඔබට ධර්මීය අනුභවයෙන් යහපතක්ම වේවා.